आई බලමු හැමෝටම. හරි අපි එහෙනම් අද දවසේ වැඩ ආරම්භ කරමු. මම කියන්නේ ඔක්කොමල කට්ටිය ඇවිත් ඉවරයි. අපි අවසානයේ නතර වෙලා හිටියේ ඇවිල්ලා ත්‍රිකෝණමිතිය කොටසේ. හරි. අවසානයේ මම නතර කරද්දි මම හිතන්නේ 18 5 අභ්‍යාස මාලාව තමයි සාකච්ඡා කරන්න තිබ්බේ අපිට. ඒක නේද අද පටන් ගන්න තියෙන්නේ අපිට. මම එක ගණන් බැලුවේ නෑ නේ එකක්වත්. 18 5 අභ්‍යාස කොටස්. එහෙමද? අන්තිමට ඔයගලන්ට බලන්න කිව්වේ ඒ අභ්‍යාස මාලාව වෙන්න ඕන. අපි එකේ ගණන් ටික හැදුවද මට මතක නැහැ. ඔව් 18 5 තමයි බලන්න තියෙන්නේ. එකක්වත් හැදුවේ නැහැ නේ අපි එකේ. මට එක ගණනක් කරා වගේ මතකයක් එනවා. එහෙමද? ඔක්කොම බලන්න තියෙනවද අපි එක ගණනක් හෝ කරාද එකේ? 18.5. හරි අපි එකක් බලලා තියෙනවා ඒ කියන්නේ. හරි පළවෙනි ප්‍රශ්නේ කොටසකුත් දෙවෙනි ප්‍රශ්නේ කොටසකුත් අපි කතා කරා. හරි. එහෙමනම් මම තුන්වෙනි ප්‍රශ්නේ බලන්න. හරි. ඒ කියන්නේ මූලික කොටස් දෙක බලලා ඉවරයි. තුන්වෙනි ප්‍රශ්නේ බැලුවේ නෑනේ මොකොත්. තුන්වෙනි ප්‍රශ්නේ විතර බැලුවේ නෑනේ අර ගැටළු එකම ආකාරයේ ගැටළු දෙකක් බැලුවා. හරි. මම තුන්වෙනි ප්‍රශ්නේ බලන්නම් එහෙමනම්. හරි. ප්‍රශ්නක 3 පොඩ්ඩක් අපි අද සාකච්ඡා කරමු. ත්‍රිකෝණමිතිය යටතේ තියෙන ටිකක් අමාරු ගණන් ටිකක්. හරි මූලික සිද්ධාන්ත කොටස් ටික අපි ත්‍රිකෝණමිතිය යටතේ කරලා අවසන්. හරි දැන් අපිට තියෙන පොඩ්ඩක් අමාරු ගණන් බලන්න ත්‍රිකෝණමිතිය යටතේ තියෙන. හරි මුලින්ම තුන්වෙනි ගාන බලමු. ඒකේ මුලින්ම ප්‍රශ්නේ ABC කියලා ත්‍රිකෝණයක් තියෙනවලු ABC කියන ත්‍රිකෝණයට අදාළ පරිමිතිය ගණනය කරන්න කියලායි ඔන්න මුලින්ම කියන්නේ. පරිමිතියක් ගණනය කරන්න කියලා මුලින්ම කියන්නේ. ABC ත්‍රිකෝණයට අදාළ පරිමිතිය ගණනය කරන්න කියලා කියන්නේ. අපිට දීලා තියෙනවා DAC මෙන්න මෙතන කෝණය ඇවිල්ලා අංශක 40ක් විත්තිය. මේ කෝණය ඇවිල්ලා අංශක 40යිලු. මේක ඍජු බව දීලා තියෙනවා. මෙතන සෙන්ටිමීටර් 5ක් බව දීලා තියෙනවා. මේ දුර DC දුර දීලා තියෙනවා. ඊට අමතරව මෙන්න මෙතන කෝණයේ විශාලත්වය අපිට දීලා තියෙනවා අංශක 32යි කලා 22ක් කියලා. කලා 22ක් කියලා. හරි මුලින්ම ABC කියන ත්‍රිකෝණයේ සම්පූර්ණ පරිමිතිය ගණනය කරන්නලු. ටිකක් ලොකු වැඩක් තියෙනවා. එහෙමනම් පාදවල දිග හොයාගෙන ඉන්න වෙනවා. අපි දන්නේ මේ පාදේ දිග විතරයි. අපි නමුත් දන්නවා මෙතන ඍජු බව මොකද මෙතන අංශක 90 නිසා. හරි අපි කොහොමද වැඩේ ආරම්භ කරන්නේ එහෙම. මුලින්ම අපිට AC කියන පාදේ හොයාගන්න පුළුවන් මේ ත්‍රිකෝණය අරගෙන ABC ත්‍රිකෝණය අරගෙන මේ පාදේ හොයාගන්න පුළුවන්. ඒ වගේම තව ඕනේ නම් මේ පාදේ හොයාගන්නත් පුළුවන්. හරි. එහෙමනම් මම මුලින්ම ADC කියන ත්‍රිකෝණයේ සලකා මම ත්‍රිකෝණමිතික අනුපාතය දානවා ADC කියන ඍජු කෝණීය ත්‍රිකෝණයට. මේ කෝණයට අදාළව අංශක 40 කෝණයට අදාළව ඉස්සරහා තියෙන කෙනා. ඒ කියන්නේ මෙයා සයන්. හිතන්න මට AC පාදේ හොයන්න ඕනේ කියලා. ඒ ඇවිල්ලා එහෙමනම් කයන්න. එහෙනම් සයන්නක් තියෙන කයන්නක් තියෙන අනුපාතය ඇවිල්ලා sin. එහෙනම් sin අංශක 40කට ගියොත් සම්මුඛ පාදයේ වෙදීම කර්ණ පාදයේ සම්මුඛ පාදයේ වෙන්නේ 5. කර්ණ පාදයේ ඇවිල්ලා AC. හරිද? sin අංශක 40 ආගේ මට පොඩ්ඩක් කියන්නකෝ. sin අංශක 40 කියන්නේ කීයක් ආවද? sin අංශක 40 ඇවිල්ලා කීයක් එනවද? හොයන්න නැතිනේ ඔයගොල්ලෝ අනිවාර්යයෙන්ම sin අනුපාතය. අංශක 40 sin අනුපාතය කීයක් එනවද? 0.4
6යි 4යි 2යි 8යිලු. ඔව් 6යි 4යි 2යි 8යි. එහෙමනම් හරස්කුණ තියෙන AC ව මේ පැත්තට ගමු. වතාවක් AC ගුණ කිරීමක් කරනවා AC මේ පැත්තට එද්දි. එහෙනම් AC තනි කරන්න දෙපැත්තම 0.6යි 4යි 2යි 8න් බෙදමු. ඔන්න ටිකක් කරදරකාරී බෙදීමක් තියෙනවා. 5 බෙදීම 0.6යි 4යි 2යි 8. දෙපැත්තටම ලඝු ආදේශ කරමු. ලඝු වලින් කරන එක ලේසි. දශම ගානක ඉන්නේ බෙදන්න තියෙන්නේ. බෙදීමක් කියන්නේ ලඝු භාෂාව විදිහක ලඝු අඩු කිරීමක්. මෙන්න මේ විදිහට. එහෙමනම් දැන් ලඝු ගණක හොයමු. එහෙනම් පහේ ලඝු ගණකයේ දශම ස්ථාන දශම දිර කලින් කීලකමයි තියෙන්නේ. එහෙනම් ලඝු පූර්ණාංශය වෙන්නේ 0.0. මේක ලඝු පූර්ණාංශය වෙන්නේ දශම දිර කලින් බිංදු තියෙන්නේ. ඒ නිසා බිංදු 1යි තියෙන්නේ. ඒ නිසා අපි කියනවා ව්‍යුති 1යි කියලා. ඒ නිසා අපි කියන එක ව්‍යුති 1යි කියලා. එහෙනම් පහේ ලඝු ගණකේ හොයන්න බෑ. අපි බලන්න වෙන්නේ එහෙමනම් දශම දිර විඩස ඕනතරම් බිංදුනේ තියෙන්නේ. එහෙනම් 50 බිංදුව. ලඝු ගණකේ පොතේ බලුවොත් ඔයගලන්ට ඒවි 69යි 90ක් කියලා. එහෙමද බලන්න. 50 බිංදුවේ ලඝු ගණකේ බලුවොත් අපිට ඒවි 69යි 90ක්. ඔව්. අනිකේ ලඝු ගණකේ බලුවොත් 64 2 බලලා 8 මධ්‍යනාන්තරයෙන් බලලා එකතු කරලා එවනම් 64 2 8 ලඝු ගණකේ බලුවොත් ඒකේ ලඝු ගණකේ කීයක් එනවද? ඔව්. ඒකට අදාළව ලඝු ගණකේ 80යි 80ක් කියලා කියනවා. මම හිතනවා ඔයාලා කියන කතාව හරියටි කියලා. 80යි 80ක්. හොඳයි. දෙතුන් දෙනයි අරගෙන තියෙන්නේ එහෙම එකක්. අනිත් අයගේ අදහස් ඊට වඩා වෙනස්ද? එහෙනම් දැන් මේ දෙන්න අඩු කරන්න ඕනේ. මේකෙන් මේක නෙවෙයි තියෙන පිළිවෙලටමයි අඩු කරන්නේ. ලඝු වලදී සුළු කිරීම ගැන සැලකිලිමත් වෙන්න. අපිට මාරු කරලා අඩු කරන්න බෑ. මේකෙන් මේක අඩු කරන්න එහෙම කරන්න බෑ. මේ තියෙන පිළිවෙලටම අඩු කරන්න. අඩු කරන්න ඕනේ ව්‍යුති 1.8යි බිංදුවයි 8යි බිංදුව. එහෙමනම් දශම දෙක කෙලින් දශම දෙක තියලා අඩු කරමු. බිංදුවයි 1යි 9යි 16න් 8ක් ගියොත් 8යි. දැන් මේ ගෙදර බිංදුවද තියෙන්නේ නැහැනේ. බිංදුවෙන් එකක් අඩු ගෙදරට දුන්නානේ. ඒ නිසා ඒ ගෙදර තියෙන්නේ බිංදුවෙන් එකක් අඩු කරොත් ඒ කියන්නේ ඍණ 1යි. දැන් ඉතින් ඔයගලන්ට ඔක පුරුදුයි. එහෙනම් ඍණ 1කින් අඩු කරන්න ඍණ 1. ඍණ 1කින් අඩු කරන්න ඍණ 1. එහෙමනම් වරහන් ඉවත් කරොත් බිංදුවක් කියලා එවි. එහෙනම් LG AC කියන පාදය සමානයි 0.8යි 9යි 1යි බිංදුව. AC යුක්ත කරන ලඝු අනිත් පැත්තට යවමු. එයාගේ නම මාරු වෙනවා. එහෙමනම් ඒක ඇන්ටිලොග් වෙනවා. දැන් ප්‍රතිලඝු ගණකයේ බලනවා නම් දශම ස්ථාන කොටසට ඉරක් ගහගත්තා. එයා ඉන්න තැන බලමු. 8910 8910 එයා හරියටම ඉන්නවලු 77 8 ගාව 77 8 ගාව හරියටම ඉන්නවලු. ඔව්. එහෙනම් ඉර නොගහගුවන්ගේ බිංදුව ඊට වඩා එකක් වැඩි කරා. ඒ කියන්නේ 1යි. ඉස්සරහින් ඉඳලා එකිලකම පන්නලා අන්න දශම දිග තිබ්බා. එහෙමනම් AC පාදයේ දිග ඔන්න හොයාගත්ත එහෙමනම් සෙන්ටිමීටර 7.78යි කියන්නේ. ඔන්න ලොකු වැඩක්. සුළු කිරීම ටිකක් ලොකු සුළු කිරීමක්. හරි ලොකු සුළු කිරීමක් අපිට ඔන්න තියෙනවා 7.78 කියලා. මෙන්න ටිකක් ලොකු සුළු කිරීමක් AC පාදයේ දිග හොයාගත්තා. ඔන්න කර්ණ පාදයේ එහෙම නැත්නම් AC පාදයේ දිග 7.78යි කියන එක හොයාගත්තා. AC පාදයේ දිග හරි එහෙමනම්. හරි පොඩ්ඩක් අද කාලගුණ තත්ත්වය අයහපත් හින්දා සමහරක් කටියට සිග්නල් මදි වෙලා ඇති. ඒ නිසා සමහරක් විට ඇහෙනවා අඩු වෙනවා. හරිද? ඔන්න එහෙමනම් AC පාදයේ දිග. AC පාදයේ දිග. ඔන්න අමාරුවෙන් එක පාදයක් හරි. දැන් අපි ඊට පස්සේ අපි බලමු. අපි මේව හොයාගන්නත් ඕනේ. AB හොයන්න ඕනේ, BD හොයන්න ඕනේ. ඊට අමතරව මේකත් හොයාගන්න වෙනවා මේ පාදෙට මේ ත්‍රිකෝණයට යන්න කලින්. මොකද මේ ලොකු එක ඍජුකෝණී ත්‍රිකෝණයක් නෙවෙයිනේ. ඒ නිසා අපිට හරි ප්‍රශ්නයක් අපි මේක හොයාගෙන ඉන්නම වෙනවා. දැන් අපිට හොයාගන්න වෙනවා AD පාදේ. දැන් පොඩ්ඩක් කල්පනා කරමු AD හොයන විදිහ. මේ අංශක 40 කෝණයට අදාළව මේක සයන්න. මේ අංශක 40 කෝණයට අදාළව මේක බැලුවොත් මේ ඇවිල්ලා බයන්න. AD කියන්නේ බයන්න.
එහෙනම් සයන්නක් තියෙන බයන්නක් තියෙන අනුපාතය වෙන්නේ මොකක්ද? සබ සබ නෑ. පයිතගරස් වලින් යන්න එපා. ඒක ටිකක් කරදරයි. ඒ නිසා හොඳ විදිය ත්‍රිකෝණමිතික අනුපාත වලින්ම යන්න. කොහොමත් විභාගෙදී ඔයගලන්ට කියනවා ත්‍රිකෝණමිතික අනුපාත ධර්ම භාවිතා කර. එතකොට පයිතගරස් කොහොමත් දාන්න බෑ එතකොට. හරිද? BD එහෙම කෙලින්ම ගන්නෙ කොහොමද 5යි කියලා. ඒකට තර්කයක් නැහැ නේද? එහෙම ගන්න බෑ. ඒක සමානයි කියලා දීලා නැහැ. නෑ සයින් වෙන්න බෑ. නිසල්ම සයින් වෙන්න බෑ. ඇයි සයන්නක් තියෙන බයන්නක් තියෙන අනුපාතය. සබ සබ කියන්නේ මොකක්ද? ඔව්. ඊළඟ tan. එහෙනම් tan අංශක 40 සමානයි සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. මට කියමුකෝ බලන්න එහෙමනම් tan 40ටක් ගන්න. tan 40 කීයක් එනවද? එහෙම පූර්ණ සංඛ්‍යාව වලට වට යන්න එපා. කිසිවක් කරන්න බෑ. අනිවාර්යයෙන්ම දශමගයේ තියන්න ඕනේ. ආසන්න අගයට වට යන්න බෑ. කියලා නෑනේ ආසන්න පරිමිතියක් හොයන්න කියලා. ඒ නිසා අනිවාර්යෙන් මෙහෙම කරන්න වෙනවා. tan 40 නිසල්ම අපිට කියනවා 8යි 3යි 9යි එකක් එනවා. 8යි 3යි 9යි එකක්. මලිතිත් කියනවා අන්න ඒක කියලා. 8යි 3යි 9යි එක. හරි. සංදු කියන්නේත් ඒක. සම්මුඛ පාදයේ වෙල 5 බද්ධ පාදයේ වෙල AD. ආපහු සරයක් හරස්පෙන්ටෙන් AD මේ පැත්තට ගමු. ඒක ගුණිතයක් වෙනවනේ. එහෙමනම් AD යුක්ත කරන්න දෙපසම බෙදමු දශම ගානේ. එහෙනම් 5 බෙදීම 0.8යි 3යි 9යි එකක්. එහෙනම් දැන් ආපහු අර විදියටම දුක් විඳින්න වෙනවා. AB පාදයේ දිග හොයන්න දෙපැත්තටම ලඝු දාලා හදන්න වෙනවා. මොකද 5 බෙදීම දශම ගානක් එන්නේ. එහෙම හැදුවොත් ඔයාලට කීයක් එන්න ඕනේද? මට උත්තරේ කියන්න බලන්න. මේ විදියටම ඉතින් ආපහු සරයක් ඔයගලන්ට හදන්න වෙනවා. මට ආපහු උත්තරේ කියන්නකෝ AB පාදයට. මම නැවත ඒක කරන්න යන්නේ නැත. මොකක් දෙන්නේ AB පාදයේ දිග දෙපැත්තටම ලඝු දාලා හොයන්න නේ තියෙන්නේ. මේ ලඝු සුළු කිරීම මෙතනත් කරන්න තියෙනවා. හොඳයි. සාචිකා කියනවා එතකොට එන්නේ 5.9යි 5යි 8ලු. ඔව්ද? මලිත කියන්නේත් ඒක 9යි 5යි 8. 9යි 5යි 9ද 8ද? මොකද කියන්නේ? දෙපැත්තෙන් ඕන එකක් හරියද? උත්තර දෙකක් ඇවිල්ලා තියෙනවා. 5.9යි 5යි 8. ද 8යි 8 නැතුව 9ද? බහුතර පිළිතුර තියෙන්නේ නම් 9 කියලා. ඔව්. 5.9යි 5යි 8 කියලායි සමහරක් අය කියන්නේ. හොඳයි බහුතර පිළිතුර තියෙන්නේ 9. 9යි 5යි 9. හරි. එහෙමනම් අවමේ ගන්න හරි උපරිමේ ගන්න හරි පුළුවන්. ඒක අවුලන්නේ. හරිද? දැන් ඊට පස්සේ මොකද කරන්නේ? හරි. කොයි පැත්තට ගත්තත් සෙතිනේ දෙකම එකයි. ඒක අවුලක් නැහැ. අතන ඔයා කියන විදිහට ಗುಣ කිරීම එනවා. මෙතනදී බෙදීම එනවා. ඒකනේ වෙනස නේද? ගැටලුවක් නෑ. කොහොම කරත් එකයි. 5.9යි 5යි 9. ඔන්න එහෙමනම් AD පාදේ හරිද? සෙන්ටිමීටර්. ඊට පස්සේ දැන් මේ පාදයේ දෙක හොයාගත්තට පස්සේ ඒ කිව්වේ 5.9යි 5යි 9 සෙන්ටිමීටර් කියලා අපි දැන් හොයාගත්ත AD පාදේ. දැන් අපිට පුළුවන් ABD ත්‍රිකෝණයට එන්න. ABD ත්‍රිකෝණයේ සලකා දැන් අපිට ගන්න පුළුවන්. එවනම් ABD ත්‍රිකෝණයේ සලකා මේක සයන්න දැන් එතකොට. මේ කෝණයට අදාළව ගත්තොත් මේක සයන්න දැන්. ඒ ඉස්සරහින් ඉන්න කෙනානේ. අපිට BD පාදේ වන්න ඕනේනේ. ඒ කියන්නේ බයන්න.
එහෙනම් සයන්නක් තියෙන බයන්නක් තියෙන අනුපාතය සබ. ඒ කිව්වේ tan. එහෙනම් tan අංශක 32යි කලා 22 සමානයි සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදේ. මට පොඩ්ඩක් කියමුකෝ බලන්න tan අංශක 32යි කලා 22. හරි. ඔව් මේක හොයලා tan ගන්නත් පුළුවන්. කිසි අවුලක් නැහැ. ඕන විදිහකට හදන්න පුළුවන්. ඒක කිසිම ගැටලුවක් නැහැ. මොකද හිතන්නේ? එතන කීයද එන්නේ? 0.6යි 3යි 3යි 8. සම්මුඛ පාදයේ ඇවිල්ලා 5.9යි 5යි 9 බද්ධ පාදයේ ඇවිල්ලා BD. එහෙනම් හරස්මුත් දාලා BD හොයන්න පුළුවන් දැන් අපිට 5.9යි 5යි 9 බෙදීම 0.6යි 3යි 3යි 8. කලින් වගේම ලඝු දාලා ගන්න පුළුවන්. එහෙම බෙදුවොත් BD පාදයේ දිග මට කියන්නකෝ කොච්චරක් එනවද කියලා. BD පාදයේ දිග. හොඳයි. 9යි 0.4යි 0.2 කියලා කියනවා. අපේ පෙරේරාගේ උත්තරේ මොකක්ද? මලිත කියනවන්නේ එහෙමයි කියලා 9.4යි 0.2. මොකද හිතන්නේ පෙරේරාගේ උත්තරේ? ඒකත් ඒ උත්තරේමද? 9.4යි 0.2. හතරයි 0.3 කියලා කියනවා. 4.2ද 4.3ද? 4.2 බහුතරයක් පිළිතුර තියෙන්නේ 4.2 කියන උත්තරේ. සජිතාගේ උත්තරේ නම් වෙනස් වගේ ඊට වඩා. බහුතර උත්තරේ 9.4.2. මෙන්න BD පාදයේ දිග. ඒක හරි. ඔන්න BD පාදයේ දිග 4.2. මේකයි බෙදලා උත්තරේ ගන්න ඕන. ඔන්න බද්ධ පාදයේත් හරි. අපිට දැන් AB පාදයට ඕනේ. ඒ කිව්වේ මේක වලට සාපේක්ෂව හිතුවොත් හරනේ. ඒක හොයන්නත් ඕනේ. සයන්න ගන්නවා කයන්න ඕනේ. එහෙනම් සයන්නයි කයන්නයි ඉන්න අනුපාතයේ sin අනුපාතය දැම්මා. සම්මුඛ පාදයේ බෙදීම කර්ණ පාදයේ. ආපහු සැරයක් මේ වැඩේම කරන්න තියෙනවා. මට පොඩ්ඩක් කියන්නකෝ AB පාදයේ දිග හිමනම් කොච්චර දෙන්නේ? sin දාලා හැදුවට පස්සේ. ඒත් ඔය වැඩේම නැවත කරන්න තියෙනවා. AB පාදයේ දිග කවුරුහරි හොයාගත්ත කෙනෙක් ඉන්නවද? කොච්චරක් එනවද AB පාදයේ දිග? 11යි 0.1 කියලා මලිත කියනවා. 11.1 කියලා මලිත කියනවා. හරි. ඔන්න එහෙමනම් AB පාදයේ දිග. එහෙනම් දැන් අපි වටේම දිග හරි. එහෙනම් අපිට පුළුවනි පරිමිතියට යන්න. 11.1. මේක තමයි ඉතින් මොයි ගානේ තියෙන කරදරේ. විභාගෙදී ඉතින් මෙච්චරම අපිට අනුපාත හොයන්න නම් එන්නේ නැහැ ඉතින්. හරි මෙන්න මේ කරදරේට මූණ පාන්න වෙනවා ඉතින්. දෙපතාවක් හරි මූණ පාන්න වෙනවා. මෙතනදී අපි හොයනවා 1යි අපව 2යි 3යි 4. 4 වතාවක් හොයන්න එපා. පාද හොයන්න තියෙනවනේ. මේක හොයන්න තියෙනවා, මේක හොයන්න තියෙනවා, මේක හොයන්න තියෙනවා, මේක හොයන්න. පාද 4ක්. අනුපාත 4ක් ගන්න වෙනවා. 4 වතාවක් ලඝු ආශ්‍රයෙන් ගන්න හදන්න වෙනවා එතකොට. ඒක තමයි කරදරේ. මට කියන්නකෝ එහෙමනම් ඔයගලගේ අවසාන පිළිතුර මොකක්ද එහෙමනම් පරිමිතිය එන්නේ නැත්තේ? දැන් ඉතින් ওই ටික එකතු කරන්න විතරයි නේ නේද? එහෙනම් දැන් අපිට පුළුවන් පරිමිතිය හොයාගන්න. එහෙනම් ABC පරිමිතිය ගන්න නම් මේ දිග හරි දැන් 4.78යි කර්ණ පාදයේ 11.1යි 3යි ඊට පස්සේ මේ ටික ඇවිල්ලා 9.4යි බිඳුවයි 2 ඒකත් හරි මේ පාදයේ AD ඇවිල්ලා 5.9යි 5යි 9 මදි පාඩුවට බිඳුවක් දාලා ඔක්කොම ටික එකතු කරමු. ඒ අනුව පරිමිතිය එවි අපිට 1යි 7යි
22යි 2ක් ඉතිරි 7යි 16යි 17යි 24යි 2ක් ඉතිරි. අපිට එනවලු පරිමිතිය මෙන්න මේ කියන උත්තරේ. කවුද බලන්නේ? මගේ එකතුව හරිද බලන්න. 34.271. මෙන්න ABC පරිමිතිය. අමානි මොකද හිතන්නේ? ඒක දාපු උත්තරේ 34.271. වෙන වෙනම පාදවල දිග ටික ගණනය කරා අවසානයේ සියල්ල එකතු කරා. හරි චැනල් කියන ඒ කාරණේ තමයි. දශම ස්ථාන වලට වටේලා නම් තමයි සෙතිනි වැරදිලා ඇත්තේ. හරි. 4 වතාවක් ගාන හදන්න තියෙනවා. එකම ගාන ඇතුලේ 4 වතාවක් අනුපාත දාන්න තියෙනවා. ඒක තමයි ඉතින් අමාරු. හැබැයි ඉතින් එකම දේ ටිකක් විතර කරදරයි. සුළු කරන්න විතරයි. හිතන්න ලොකු දෙයක් නැහැ. මේ පාදේ හොයාගන්න, මේ පාදේ හොයාගන්න, මේ පාදේ හොයාගන්න, මේ පාදේ හොයාගන්න. අන්තිමට පරිමිතිය කියන්නේ සියල්ල එකතු. AD පාදේ ගන්නේ නැතුව නිවින්දි අපිට පුළුවන්ද මේ ත්‍රිකෝණේ මේ පාද දෙක ගණනය කරන්න. AD පාදේ හොයන්න නැතුව අපිට මේ පාදේ ගණනය කරන්න ක්‍රමයක් තියෙනවද? එහෙම ක්‍රමයක් තියෙනවා නම් කියන්න පුළුවන්. AD පාදේ ගත්තේ නෑ නේද මම? ගත්තද? AD පාදේ මම අරගෙන තියෙනවා. 9.4.2. හරි. එතන වැරද්දක් වෙලා තියෙනවා. මේ පාදේ ගත්තා, මේ පාදේ ගත්තා. පහක් එන්න ඕනේ නේ. 5යි එන්න ඕනේ. හරි. නිවින්ද කිව්වා හරි. මගේ අතින් වැරද්දක්. මම AD පාදේ ගත්තා. AD පාදේ නෙවෙයි ගන්න ඕනේ DC පාදේ. ඒක 5යි. 5ක් තමයි එකතු වෙන්න ඕනේ. එතකොට ඔන්න වැරද්දක් වෙනවා. 2යි 1යි 5යි 6යි 13යි 15යි 16යි 20යි 23යි පොඩි වෙනසක් තියෙනව නේද එතකොට 33.3.1.2 ඒකලු කියලා නැති නිසා ඉසල්ම හිම දේවල් කරන්න බෑ මේකයි අවසාන පිළිතුර වෙන්න ඕනේ මම ඉස්සෙල් වැරද්දක් කරා මම 5.0 මෙන්න මේ AD පාදේ ගත්තා DC පාදේ තමයි ඉන්නේ දැන් මම හිතන්නේ හරි 33.3.1.2 සාචිකා එක තැනක වැරද්දක් තිබ්බද කොහෙද ඒ නිසා වැරදිලා ඇති දශම ස්ථානවල වැරද්දක් පූර්ණ සංඛ්‍යාත්මකගේ නම් හරියදී සාචිකා පොඩි වෙනසක් වෙලා ඇති හරි බින්දි හොඳයි ඔන්න පරිමිතිය දැන් අපිට ඕනේ වර්ගඵලය හොයාගන්න එහෙනම් වර්ගඵලය හොයාගන්නත් පුළුවන් ත්‍රිකෝණික වර්ගඵලයේ භාගයයි ආධාරකය ගුණ කිරීම ලම්බෝස ආධාරක පාදයේ විදියට අපිට මේ දුර BC දුර එහෙනම් BC සම්පූර්ණ දුර කියන්නේ 14යි 0.4.2 මේ සම්පූර්ණ කැලේ දිගනේ ලම්බෝස වෙන්නේ 5.9යි 5.9 විභාගෙදී බය වෙන්න එපා ඔය වගේ දශම සුළු කිරීම ඔච්චර ලොකුවට එන්නේ නැහැ අපිට ඒගොල්ලෝ කියනවා ආසන්න පළමු දශම ස්ථානයට එක්ක ආසන්න පූර්ණ සංඛ්‍යාවට වට යන්නේ කියලා. එතකොට මෙච්චර කරදර සුළු වීම වෙන්නේ නැහැ. මේ දෙකෙන් මේක කපන්න පුළුවන්. දශම තිත කෙලින් දශම තිත තියලා කැපුවොත් 7.2.1. එහෙනම් මේක ගුණ කරන්න ඕනේ මේක. කීයක් වගේ ඒ විදිහ. මට හිතෙන්නේ 42යි දශම ගානක් එනවා ඇති. මට උත්තරයක් කියන්නකෝ ගුණ කරලා ගත්ත කෙනෙක්. 7.2.1 ගුණ කිරීම 5.9.5.9 හොඳයි මලිතී අපිට කියනවා 42.9ක් එනවද හරියටම අන්න ටිකක් හිතන්න අමාරුයි වගේ හරියටම එනවද මේක හරියටම එනවද බෙනාර කියන එක නෙවෙයිලු 9.1ක් එනවා 42.9.1 කාවිදිත් කියන්නේ ඒ කතාවම තමයි. ඔව්. හරි. ගැටලුව ලඝු වලින් වැඩි කර. හරි. එතකොට අතන වැටීමක් වෙනවා. හරි. අවුලක් නැහැ. ලඝු වලින් ගන්නකොට පොඩ්ඩක් වැටීමක් වෙනවා. එතකොට පළමු දශම ස්ථාන 9න් නතර වෙනවා. ඉතින් ලඝු වලින් කරන කට්ටියට. හරි. ඒක අවුලක් නැහැ. නිකම්ම ගුණ කරලා ගත්ත කට්ටියට මෙහෙම එනවා ඇති. නිසල්ම කියන කතාව හරි. අවුලක් නැහැ. නිසල්ම කැල්ලකින් තමයි ගුණ කරලා තියෙන්නේ. 42.9.1 එහෙම නිසල්ම ඒක තමයි වෙලා ඇත්තේ. ඔන්න එහෙමනම්
ලොකු ගැටලුවක්. සුළු කිරීම ගොඩක් තියෙනවා. බය වෙන්න එපා විභාගෙදී ඔච්චර ලොකු සුළු කිරීමක් නම් කොහෙත්ම අහන්නේ නැහැ. ඔන්න ප්‍රශ්නාංක 3 ඔයාලට කරන්න තිබ්බ ප්‍රශ්නාංක 3. හරි. එතනින් පස්සේ අපි යමු බලන්න. හරි. ප්‍රශ්නාංක 4ට. ඒක කෝණයක් හොයන්න තියෙනවා. අපි ඒ ගැටලුවත් බලවෙමුකෝ. ප්‍රශ්නාංක 4. ඕකේ තියෙන එකම කරදරේ ඉතින් ඔන්න ඔය සුළු කිරීම තමයි ලඝු සුළු කරනවා වගේ තමයි ඉතින් ඇත්තටම. හිතන්න තියෙන්නේ පොඩි කොටසක් තියරි වලින් ගන්න ඕනේ මොන අනුපාතයද ගන්න ඕනේ කියන එක. එතනින් පස්සේ තියෙන්නේ ලඝු ආශ්‍රිත සුළු කිරීම, සරල සමීකරණ සුළු කිරීම. ඒක තමයි ඇත්තටම තියෙන්නේ. අපිට දීලා තියෙනවා රූපයේ දැක්වෙන තොරතුරු මත ABC ත්‍රිකෝණයේ අගය. ABC කෝණයේ අගය. මේක ඍජුකෝණීය ත්‍රිකෝණයක්ලු. ABD කියන්නේ මෙතන කෝණේ අංශක 45ක් වෙනවලු. අන්න වැදගත් කතාවක් කියනවා. මෙතන කෝණේ අංශක 45ක් වෙනවලු. හරි. මෙතන කෝණේ අංශක 90යි. AD පාදය ඇවිල්ලා 12යි. BC පාදය ඇවිල්ලා 8යි. අපෙන් අහනවා ABC කෝණේ අගය මෙන්න මේ බව පෙන්වන්න. මෙන්න මේ කෝණේ විශාලත්වය තමයි හොයන්න කියන්නේ. අපි හිතමු අපි දන්නේ නැහැ කෝණේ x හරි θ හරි කැමැත්තක්. මම θ කියලා ගන්නවා. මේ කෝණේ විශාලත්වය තමයි හොයන්න ඕනේ. අපි මේ ABC ත්‍රිකෝණයට අපිට ත්‍රිකෝණමිතික අනුපාත දාන්න බෑ. ඇයි ඒක ඍජුකෝණීය ත්‍රිකෝණයක් නොවන හින්දා. හැබැයි අපි දන්නවා ABD කියන්නේ ඍජුකෝණීය ත්‍රිකෝණය. ඒ ඔක්කොටම වඩා වැදගත් තොරතුරක් මේ අංශක 45 කියන එක. ඇයි මෙතන අංශක 90යිනේ. මෙතන 45යි කියන්නේ අනිවාර්යෙන් මෙතන කෝණෙත් කීයක් වෙනවද? අනිවාර්යෙන් අංශක 45ක් වෙනවා. එහෙනම් මේ කෝණෙත් 45 නම් මේ කෝණෙත් 45 නම් කෝණ දෙකක් සමානයි. ඉතින් සමද්විපාද විලෝමය තුලින් කියනවා මොකක්ද ඕනෑම ත්‍රිකෝණයක කෝණ දෙකක් සමාන වෙනවනම් සමාන කෝණ දෙකක් තියෙනවනම් සමාන කෝණ වලට සම්මුඛපාද අනිවාර්යයෙන්ම සමානයි. එහෙනම් මේක ඉස්සරහා තියෙන මේකත් මේක ඉස්සරහා තියෙන මේකත් මොකද වෙන්න ඕනේ? අනිවාර්යයෙන්ම සමාන වෙන්න ඕනේ. එහෙනම් AD පාදයේ 12යි කියන්නේ ළමයි මේ පාදයේ කීයද? 12යි. ත්‍රිකෝණමිතිය අවශ්‍ය නැහැ ඒක ගන්න. අපේ ජ්‍යාමිතික දැනුම පුළුවන් මේක 12 නම් මේක 12යි කියන විත්තිය හොයාගන්න. ඒකට හේතුව මේක 45ක් නම් මේකත් 45ක් වෙන හින්දා. පාද සමානයි. සමද්විපාද ත්‍රිකෝණයක් එතකොට. එහෙනම් ළමයි මේ කියන කෝණයට අදාළ දැන් අපිට ඕනේ මේ කෝණෙනේ. මේ කෝණයට අදාළව ඉස්සරහින් ඉන්න එක්කෙනා. මේ මොකද්ද? සයන්. මේ කෝණයට අදාළව BD කියන්නේ මොකද්ද? එයත් එක්ක ඇලවිලා ඉන්න කෙනා. ඒ කියන්නේ බයන්න. එහෙනම් සයන්නක් තියෙන බයන්නක් තියෙන අනුපාතය කියන්නේ සබ. ඒ කියන්නේ tan. එහෙනම් tan θ. θ කෝණේ tan අනුපාතය සමානයි. සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදේ. සම්මුඛ පාදයේ ඇවිල්ලා 12යි. බද්ධ පාදේ කියන්නේ මුළු දිග 20යි. 12 බෙදන්න ඕනේ 20ෙන්. ඒ අනුව අපිට එනවා ඇති 0.6ක්. දශම ස්ථාන 4ක් දක්වාම මම ලියන්නම්. පොත හදලා තියෙන්නේ 4කට හින්දා. එහෙනම් θ උක්ත කරන්න tan අනිත් පැත්තට යවන්නම්. ප්‍රතිටැන්ජන වෙනවා. එහෙම නැත්නම් tan ඉන්වර්ස් කියලා කියනවා. එහෙනම් මේක තියෙන තැන හොයලා බලලා දෙන්නකෝ බලන්න. කොච්චරයිනේ තියෙන්නේ? මොකද කියන්නේ? සචිකා කියනවා හරියටම තියෙනවලු අංශක 30 කලා 50. ළමයි එකකද? අංශක 30යි කලා 58ක් කියලා කියනවා. ඒ උත්තරය ගත්ත වෙනත් අයෙක් ඒක නේද ඔප්පු කරන්නත් තියෙන්නේ. ඔප්පු කරන්න තියෙන්නේ ඒකනේ. එහෙනම් ඉතින් අනිවාර්යෙන් ඒක එන්න එපා. අංශක 30යි කලා 58. ඒ උත්තරේ එන බවනේ පෙන්වන්න තියෙන ඕන ඉතින් ඇවිල්ලා තියෙන්නේ. වෙනත් උත්තරයක් આવුත් ඉතින් වැරදිනේ කියන්නේ අනිවාර්යෙන්. හොඳයි. සෙදෙනි හොඳයි මේ වැඩේ. එහෙමනම් හරි. ආපෝසරයක් කෝණයක් හොයන්න යනවා පස්වෙනි ගාන. මේකේ මොකද අඩුපාඩුවක් තියෙනවනම් චුට්ටක් බලාගන්න. මේ වගේ පොඩි ගැටලුවක් විභාගෙදී අහන්න පුළුවන්. ඒ වගේ ගැටලුවක් විභාගෙදී අහන්න පුළුවන්. බය වෙන්න එපා. අර අපි කතා කරා වගේ තුන්වෙනි ගාන වගේ දීර්ඝ ගානක් නම් කොහෙත්ම එන්නේ නැත. මං කියවනේ මේ ගාන එන්නේ පරිමාණ රූපත් එක්ක.
ඒ නිසා ලොකුම ගැටලුවක් එන්නේත් නැහැ. ගැටලුවක් එන්නේ නැති වෙන්නේත් නැහැ. සයුරු මොකෝ තත්ත්වය. සාර්ථකද වැඩේ සනුද දැන් සම්බන්ධ වෙලාද? හරි. මොකද දැන් අපේ ළමයිගේ ත්‍රිකෝණමිතිය කෙරෙහි තියෙන ඈතමක් වෙනවා වගේ මට හැඟීමක් එනවා. හරි කොහොම හරි විභාගයේදී ත්‍රිකෝණමිතිය ගන්න කරાવી කියලා මට හිතෙනවා දැන්. ලොකු ආසාවක් ඇති වෙලා ඇති දැන්. ත්‍රිකෝණමිතිය ගැන. හරි. මම පස්වෙනි ගානට යන්න දෙම නම්. ප්‍රතිසමක් පිළිබඳ ගැටලුවක්. अंशक 55ක් මෙතන अंशක 55ක් මේ රේඛා සමාන්තරයි PS සෙන්ටිමීටර 12යි ඒත් එක්කම QR 15යි PS 12යි හරි QRS මෙන්න මේ කෝණය තමයි ප්‍රශ්නේ. දන්නේ නැහැ අපි හිතමු θ කියලා. හොඳයි. ඔව් ඇත්තටම මේක ලොකු කතාවකුත් නෙවෙයි. එහෙනම් මොකද කරන්නේ අපි ළමයි අදහස් දෙන්න බලන්න මට. මම මෙහෙම වැඩක් කරගන්නවා. මම මෙතන ඍජු රේඛාවක් ඇඳ ගන්නවා. ඒ කිව්වේ ලම්බකය. ඉතින් රේඛා දෙක සමාන්තර හින්දා මේ ලම්බ දුරම තමයි මේ දෙන්න අතර තියෙන්නේ. මොකද රේඛා අතර පරතරය සමානයි. මෙතනදී අපි අංශක 90ක් අදිනවා කියන්නේ අනිවාර්යෙන් මේක අංශක 90ක්ම තමයි. හරිනේ. ඔන්න ලම්බ රේඛා දෙකක් ඇඳගත්තා. මේ ලම්බ දුරවල් දෙකම එකිනෙකට සමානයි. මෙතන තියෙන දුරම තමයි මෙතනටත් තියෙනවා. එතනින් තමයි ගාන ආරම්භ කරන්න ඕනේ. මුලින්ම අපි හොයමු PS කියන්නේ 12ක් හින්දා මේ දුර අපි දන්නේ නැහැනේ. හරි මේක ඍජුකෝණී ත්‍රිකෝණයක්නේ. එහෙනම් මම මෙතට අකුරු දෙකක් දාගන්නම්කෝ මෙතන නැති xy කියලා. මම මුලින්ම P S x කියන ත්‍රිකෝණයේ සලකා එතනින් මම හොයාගන්නම් A කියන පාදේ. මේක ඍජුකෝණී ත්‍රිකෝණයක් හින්දා. අංශක 55ට අදාළව මේක සයන්න ඉස්සරහින් ඉන්න කියලා. මෙයා කයන්න. එහෙනම් සයන්නක් තියෙන කයන්නක් තියෙන අනුපාතය කියන්නේ සක සයින් අනුපාතය. එහෙනම් සයින් අංශක 55 එවිට සමාන වෙනවා සම්මුඛ පාදයේ බෙදීම කර්ණ පාදයට. සම්මුඛ පාදයේ ඇවිල්ලා A කර්ණ පාදයේ ඇවිල්ලා 12. මට සයින් 55 අගේ කියන්න බලන්න අනුපාතය අගේ අංශක 55 අගේ මොකද හිතන්නේ 8යි 1යි 9යි 2 අපිට එනවලු 8යි 1යි 9යි 2ක් හරස් ගුණිතෙන් 12 මේ පැත්තට ගමු එහෙමනම් 0.8යි 1යි 9යි 2 ගුණ කිරීමේ 12ක් වෙනවා ඒ උත්තර වෙනවා එතකොට මේ දෙක ගුණ කරාම ඔයගලන්ට කීයද ආවේ කියලා කියන්නකෝ 8යි 1යි 9යි 2යි 12 ගුණ කරොත් කීයක් ආවද 9.8යි 3යි 0.4ක් වෙනවා 8යි 3යි 0.4ක් මේන්නේ මොකක්ද A මේන්නේ A මෙන්න මේ දුර එතකොට A දුරම තමයි මෙතනටත් තියෙන්නේ එහෙනම් මේ කෝණයට අදාළව මේ A කියන්නේ සයන්න මේ ඇවිල්ලා කයන්න කර්ණපාදේනේ එහෙනම් සයන්නක් තියෙන කයන්නක් තියෙන අනුපාතය කලින් වගේමයි එහෙනම් QIR ත්‍රිකෝණය අරගෙන ආපහු සැරයක් sin අනුපාතය. එහෙනම් sin අංශක θ සම්මුඛ පාදයේ බෙදීම කර්ණ පාදේ. සම්මුඛ පාදයේ දැන් අපි හොයාගත්ත කලින් 9.8යි 3යි 0.4 කර්ණ පාදයේ වෙන්නේ 15. මෙන්න sin θ. මේකෙන් බෙදමු. බෙදුවොත් මට ආපු උත්තරේ කියන්නකෝ. 0.6යි
5යි 5යි 3ද 6යි 5යි 5යි 3 හරි ඔන්න sin θ මේක දිගට බෙදි බෙදි යනවා හැබැයි නේද 90ට 6ක් එනවනේ දශම ස්ථාන 5කටම යනවනේ 4කට වට යන්න කලින් බලන්න වෙනවා පස්වෙනි දශම ස්ථානේ 6 නේද බලන්න පොඩ්ඩක් මට හිතෙන්නේ ඔව් 90ට 6 ඔව් නේද එහෙමනම් මේක 4කට වැටයුවොත් 0.6යි 5යි 5යි 4 5කට බැලුවොත් 6ක් එනවා පස්වෙනි දශම ස්ථානේ 4කට වැටයුවොත් 4 එනවා එතකොට. එතකොට චූටි වෙනසක් වෙනවා. අපි මේක 3න් අරගෙන ගාන කරගෙන යන්න පුළුවන්. පොඩි කලා වෙනසක් වෙනවා. අංශකවල කලා වෙනසක් වෙනවා. ඒ කියන්නේ කෝණයේ කලා වෙනසක් වෙයි. එහෙනම් θ උක්ත කරන්න sin අනිත් පැත්තට යවමු. එතකොට ප්‍රතිසයින වෙනවා 6යි 5යි 5යි 4. එහෙමනම් θ සමානයි තියෙන තැන කියන්නකෝ. මේක තියෙන තැන 40 අංශක 40 කලා 56ලු. එකකද අපේ කට්ටිය මලිති මොකද තාත්තේ? එකකද? අංශක 40යි කලා 56ලු. එකක නැද්ද? අංශක 40යි කලා 56. ඊට වඩා ගොඩක් ලොකු වෙනස උත්තර දැවිලා තියෙන අනිත් පැයට නිසල්ම මොකද හිතන්නේ? ඊට වඩා ලොකු වෙනසක් තියෙනවද? නිවිද්දි කියන වෙනස් උත්තරයක් 57ක් එනවලු. ඔව් මම හිතන්නේ දැන් මෙතන 5යි 3ටනේ හැදුවේ. 5යි 4ට හැදුවොත් මම කිව්ව විදිහට අර පොඩි වෙනසක් වෙනවා. 40යි කලා 57. ඒක වැදගත්. මේකත් විභාග මට්ටමේදී ලැබෙන්න පුළුවන් ගැටලුවක් කෝණ සෙවීම. චුට්ටක් අපි ඒකත් හරි ගස්ස ගමු. ඔන්න 18ේ 5 කොටස 18.5 කොටස. ඊට පස්සේ අපි බලමු තව ගණන් ටිකක් අපිට කරන්න තියෙන. පොඩ්ඩක් ඒ ගාන හදලෙමුකෝ. ඒක පොඩ්ඩක් කට්ටිය දාගන්න, ලම්බ දුරවල් ඇඳ ගන්න. ඒ ලම්බ දුරවල් සමාන වෙන්න හේතුව මේක ත්‍රපීසියමක් පාද සමාන්තරයි සම්මුඛ පාද. එක යුගල. ඒ නිසා ඒ යුගල අතර තියෙන දුර එකිනෙකට සමාන වෙන්න ඕනේ. ලම්බ දුරවල් සමාන වෙන්න. මොකක්ද ඇත්තටම මොකේ අදහස එහෙමනම් 18යි 6 18.6 දෙවෙනි ගැටලුව 18.6 අපිට කියනවා මීටර් 20ක් උස ප්‍රදීප ස්තම්භයක හරි ලයිට් හවුස් එකක් කියන්නේ මුද්‍රණය වූ ජනේලයකින් පිටත බලන ආරක්ෂක නිලධාරියෙක් මුහුදේ යාත්‍රා කරන නැවක් අංශක 30යි කලා 15ක අවරෝහණ කෝණයකින් තිබෙන බව නිරීක්ෂණය කරයි. හරි. එහෙමනම් ප්‍රදීපාගාරය කියන්නේ මේක නම් හරි මේක ප්‍රදීපාගාරය කියලා හිතන්නකෝ. ප්‍රදීප ස්තම්භය. ඒකේ මුදුන තමයි මේ. මේකේ උස ඇවිල්ලා මීටර කොච්චරක් වෙනවලුද? 20ක්. මේකේ උස ඇවිල්ලා මීටර 20ක් තියෙනවලු. මීටර 20ක් උසයි. මේ කියන මුදුනේ ඉන්න නිරීක්ෂකයෙක් ඉන්නවලු. හරිද? මේ කියන නිරීක්ෂකයා ජනේලයකින් බලනවලු මේක මුහුද නම් මේ මුහුදේ යන තියෙනවලු මොකක්ද? නැවක් තියෙනවලු. මේ කියන නැව අපි හිතමුකෝ A නම් තැනක තමයි ওই නැව තියෙන්නේ කියලා. මේ තමයි නැව. ඔතන ඉඳලා මෙයා බලනවලු මේ නැව දිහා. හරිද? එතකොට මේ නැව පේන අවරෝහණ කෝණය. එතකොට මේ ඉන්න පුද්ගලයාගේ ඇස් මට්ටම කියන්නේ මේකනේ.
පොළවට තිරස් රේඛාවනේ S මට්ටම කියන්නේ. එතකොට එයා බලන්නේ ඉහළ ඉඳලානේ. ඒතර S මට්ටම කියන්නේ S මට්ටමෙන් පහළට තමයි ඔය කියන අවරෝහණ කෝණය තියෙන්නේ. මේ කෝණය ඇවිල්ලා අංශක 30යි කලා 15ක්. අංශක 30යි කලා 15ක්. මෙන්න තොරතුරු සටහන. අපෙන් අහන්නේ මොකක්ද? පාමුල ඉඳලා. හරි මෙතන මේ ස්තම්භයේ පාමුල ඉඳලා, ඒ කියන්නේ පාමුල මේකනේ. නැවට තියෙන දුර. මෙතනට තියෙන දුර කොච්චරද කියන එක තමයි ප්‍රශ්නේ. මේ x හොයන එක තමයි ප්‍රශ්නේ. ඉතින් මේක ඍජුයි. ඒ කියන්නේ මෙතන කෝණය අංශක 90යි. එහෙනම් මේක ඍජු කෝණීය ත්‍රිකෝණයක්. ඉතින් අපි මේ කෝණේ දන්නෙත් නෑ ළමයි, මේ කෝණේ දන්නෙත් නෑනේ. හරි අවුලක් නේ. මොකක්ද ඔයගලගේ අදහස? අපි මෙතන දන්නෙත් නෑ, මෙතන දන්නෙත් නෑ. මොකද ඔයගලගේ අදහස? පොඩ්ඩක් හිතන්න. මේ ඇවිල්ලා S මට්ටම. මේ ඇවිත් S මට්ටම. මේක ඇවිල්ලා පොළොව මට්ටම. පොළොවත් එක්ක S මට්ටම තිරස්නේ රේඛා දෙකම. එතකොට ඒකාන්තර කෝණයක් තියෙනවා. මෙතන අංශක 30යි කලා 15 නම් ළමයි, මෙතනත් අංශක 30යි කලා 15ක් වෙනවා. එහෙම නේද? ඒකාන්තර කෝණයි මේකත් තිරස් මේකත් තිරස්. රේඛා සමාන්තරයි. එහෙනම් ඒකාන්තර කෝණ ගන්න පුළුවන්. මේකමයි මෙතනක් තියෙන්නේ. එහෙනම් මේ කෝණට අදාළව දැන් ඔන්න ත්‍රිකෝණය ඇතුළට තාවනේ කෝණය. මේකට අදාළව 20 කියන්නේ සයන්න. මෙයා ඇවිල්ලා බයන්න. එහෙනම් අපිට හොයන්න ඕනේ බයන්න. එහෙනම් සයන්නක් තියෙන බයන්නක් තියෙන අනුපාත. මොකද ළමයි සයන්නක් තියෙන බයන්නක් තියෙන අනුපාත. සච්චිකා කියන විදිහට එහෙම හිතන්නත් පුළුවන් ඕන. අර ඊට වඩා ලේසි මේක. සයන්නක් තියෙන බයන්නක් තියෙන අනුපාතය මොකක්ද? අන්න හරි. එහෙනම් tan අනුපාතයට අපි යමු. එහෙනම් tan අංශක 30යි කලා 15. හරි. ඇවිත් සමානයි සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදය. සම්මුඛ පාදයේ 20යි කියලා දීලා තියෙනවා. බද්ධ පාදයේ x. එතනින් එහාට ඔයගලන්ට කරන්න පුළුවන්. ඔච්චර තමයි ඉතින් තියෙන්නේ. රූප සටහන් හරියට ඇඳගෙන කලින් වගේම ගැළපෙන අනුපාතය ගලපන්න තමයි තියෙන්නේ. හරි බලමු කී දෙනෙක් කරයිද කියලා වැඩේ හරියට. කැල් එක අයින් කරලා ලඝු පොත පාවිච්චි කරලා හදමු. හරි කැල් එක හම්බ වෙන්නේ නැහැ විභාගෙදී. ඒ නිසා අපි කැල් එක අයින් කරමු. කැල් එකෙන් අන්තිමට හදලා බලන්න උත්තරේ හරිද කියලා. ලඝු වලින් කරලා ඉවර වුණාට පස්සේ. ඒක තමයි වඩා හොඳ විදිය. හරි මම කරන්නම් එහෙමනම් බලන්න. දැන් ශෙනාලි සුළු කිරීමේ දෝෂයක් වෙලා. හරි මට tan 30යි කලා 15 කියන්න අගේ. tan 30යි කලා 15 අගේ කියන්නකෝ. ටැන්ජන් වගුවෙන් බලන්නේ දැන් අපේ ළමයි සයින් වගුවෙන් බලනවද දන්නේ නැහැ. සයින් වගුවෙන් බලන්න එහෙම එපා හොඳේ. ටැන්ජන් වගුවෙන් බලන්න ඕනේ. කො වරංගමුකෝ. මිනිහා සද්දයක් බද්දයක් නැහැ නිදිද කොහෙද? 5යි 8යි 3යි 2. 5යි 8යි 3යි 2. ඒක හරිනේ ඔක්කොම අල්ලා. එතන වැරදුනොත් ඉතින් බොරුවට කළා වැඩක් නැහැ නේ ඔක්කොම ටික වැරදිනේ. හරි. ඊට පස්සේ හරස් මුට්ටේ දාලා x මේ පැත්තට ගමු. 5යි 8යි 3යි 2 ගුණ කිරීම x. එහෙමනම් දැන් x උත්ත කරන්න මේක අනිත් පැත්තට යවමු. 20 බෙදීම 0.5යි 8යි 3යි 2. දෙපැත්තටම ලඝු දාමු. බෙදීමක් කියන්නේ ලඝු භාෂාවේදී අඩු කිරීමක්. හරි ඔක බෙදන්න ලේසිම විදිය ලඝු තමයි ඉතින්. පූර්ණාංශ තියාගමු. දශම තිත තියෙන මෙතන. ඉලක්කම් දෙකක් තියෙන හින්දා 1.0. ඉස්සරහ එක බිඳුවක් තියෙන හින්දා වියුති 1යි. මේක ලබන කෙවලුත් 20 බිඳුව කියන්නේ මම හිතන්නේ අපිට එන්න ඕනේ 30යි 10. මගේ මතකය හරිද? 30යි 10 හරි. මේක ලබන එකේ ගත්තොත් 58 3 2 58 3 2 ලබන එකේ ගත්තොත් කීයක් එවිද?
වියුති 1යි 7යි 6යි 5යි 8. 7යි 6යි 5යි 8. එහෙනම් දැන් මේ දෙනව අඩු කරමු. එහෙමනම් 1.3යි බිඳුවයි 1යි බිඳුවෙන් අඩු කරන්න ඕනේ වියුති 1.7යි 6යි 5යි 8ක්. එහෙමනම් දශම තිත කියලා දශම තිත තිබ්බා. සාමාන්‍ය අඩු කිරීම. තියෙන පිළිවෙලටම අඩු කරන්න ඕනේ වෙනස් කරන්න එහෙම යන්න එපා. බිඳුවෙන් 8ක් බෑ 10න් 8ක් ගියොත් 2යි මෙතන බිඳුවයි ආපහු 10න් 5ක් 5යි. මෙතන 9යි 9න් 6ක් 3යි මෙතන 2යි 12න් 7ක් 5යි. මෙතන දැන් එකක් නැහැ ළමයි බිඳුවක් තියෙන්නේ. බිඳුවෙන් අඩු කරන්න වරහන් ඇතුලේ ඍණ 1. වරහන් ඉවත් කරන්න ඍණයි ධන වෙනවා. එතකොට ධන 1යි. ඔන්න ඕක තමයි සාචිකාට තේරුම් ගන්න බැරි වෙච්ච තැන. 1.5යි 3යි 5යි 2. 5යි 3යි 5යි 2. එන x උක්ත කරමු ලඝු අනිත් පැත්තට යවමු. එයාගේ නම මාරු වෙනවා. ඇන්ටි ලඝු වෙනවා. 5යි 3යි 5යි 2. ඉරක් ගහගත්ත ප්‍රතිලක් ගණකේ හොයද්දි ඉන්න තැන බැලුවොත් 5352 මොකද කියන්නේ? මගේ අඩු කිරීම වැරදි කියලා කියනවා. ළමයි අඩු කිරීම වැරදිද මගේ? මගේ අඩු කිරීම වැරද්දා තියෙනවද? නෑනේ මගේ අඩු කිරීම වැරදි නැත. අඩු කිරීම හරි. එහෙනම් තියෙන තැන කිව්වේ මොකද්ද ඔයගොල්ලෝ? 34යි 2.9. 34 2.9. 34 3 නෙවෙයිලු 34 2.9. හරි. එහෙමනම් ඉර නොගහපු අංකේ 1 ඊට වඩා එකක් වැඩි කරා 2ක්. එහෙනම් ඉස්සරහින් ඉඳලා ඉලක්කම් 2ක් පන්නලා දශම දෙක තිබ්බා. සාචිකා අඩු කිරීම නේද වැරදි? මෙතන ඔයාලට එන්නේ නැති බිඳුවයි ගානක් නේ. ඒක තමයි ඉස්සෙල්ලා වැරද්ද වෙලා තිබ්බේ. සයිරු ඔබ හරි. අමානි මොකද අපේ හරිද දැන්? කවුද අපේ සෙනෝගේ වැරද්දක් තිබ්බේ? මොකක්ද? අඩු කිරීමේ වැරද්දක්ද? එහෙම නැත්නම් මේ ප්‍රතිලඝු බැලීමේ වැරද්දක්ද තිබ්බේ? විභාගෙදි මේ ක්‍රමයට ලකුණු හම්බෙන්නේ හොඳේ. ඔයගොල්ලෝ මේ ගන්න එක පියවරෙන් පියවරට ලකුණු හම්බෙනවා. ඒ නිසා බය වෙන්න එපා. අවසාන උත්තරේ වැරදුනාට සම්පූර්ණ ලකුණු නැති වෙන්නේ නැහැ ඉතින් හොඳේ. ඒක කලබලයක් කරගන්න එපා. කරන්න පුළුවන්. හරි. 18යි 5ේම ඊළඟට බලන්න පස්වෙනි ගැටලුව. පිටු අංක 36. පිටු අංක 36 පස්වෙනි ගැටලුව. පිටු අංක 36 පස්වෙනි ගැටලුව. නෙත්මි මොකද අපේ හරිද? 18.6 අභ්‍යාසෙම පස්වෙනි ගාන බලන්න. රූපය ඇඳගත්තත් ලොකු දෙයක්. රූප සටහන ඇඳගත්තත් ලොකු දෙයක් ගාන තේරුම් ගන්න පුළුවන් නම්. try එකක් දෙන්න බලන්න පස්වෙනි ගාන. ඒක පළමු දශම ස්ථානට වැටීමක් නෙවෙයි හින්දේ. මේක වට යන්න නැහැනේ. ඒ නිසා 2.9ම තියමු. ආසන්නගේ විදියට ඔක හරි. ඔයා කියන එක හරි. නිවැරදි මාගේ දශම ස්ථාන දෙකකට 2.9. 2.9. දල රූප සටහන මේ ආකාරයෙන් වෙන්න ඕනේ.
මෙන්න මේ කියන S මට්ටම මේක S මට්ටම එතකොට अंशक 4යි කලා 10යි මෙන්න මෙතන अंशක 4යි කලා 10ක් ඉතා පොඩි කෝණයක් තියෙනවා පාමුල අවරෝහණ කෝණය S මට්ටමෙන් පහළට මේ තමයි පහළ පාමුල මෙතන අවරෝහණ කෝණය අපිට කියනවා अंशක 8යි කලා 15යි මේ හැවිල්ලා A කියන කුළුණේ මුදුන ආසන්න මීටරයට හොයන්න. එහෙමනම් A කියන කුළුණේ උස මම හිතුවොත් මේකනේ. මම මේක හිතන්නම් x කියලා. B කියන කුළුණේ උස කියන්නේ මම y කියලා හිතන්නම්. x එකයි y එකයි ගන්න තමයි තියෙන්නේ අපිට දැන්. ඊට පස්සේ වෙන කතාවකුත් අහනවා. අපි දන්නවා දැන් මෙතන කෝණේ දන්නවා මෙතන කෝණේ දන්නවා. පරතරය 200යි කියන්නේ මෙතන 200යි. මේ දිග 200යි. එහෙනම් මේ ත්‍රිකෝණේ සලකලා අපිට පුළුවන් හිතන්න මේ දිග ඉස්සෙල්ලා. ඉතින් මේ දිග y නම් මේ දිගත් y. මේ අහන්නේ y කියන දිග. එහෙනම් මේ කෝණයට අදාළව මේ ඇවිල්ලා සයන්න මේ ඇලවිලා ඉන 200 කියන්නේ බයන්න. එහෙනම් සයන්නක් තියෙන බයන්නක් තියෙන අනුපාතය කියන්නේ tan. එහෙනම් tan අංශක 8යි කලා 15 සමානයි සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේ. සම්මුඛයේ ඇවිල්ලා y බද්ධයේ ඇවිල්ලා 200යි. මට කවුරු හරි කියන්නකෝ tan අංශක 8යි කලා 15 ගත්ත කෙනෙක්. tan අංශක 8යි කලා 15 ගත්ත කෙනෙක්. කවුරුතර නැහැ වගේ තාම. එච්චර වෙලාවක් ගියාද ඔක කල්පනාවට ගන්න. හොඳයි 1යි 4යි 5යි බිඳුවයි. වෙනාර කියනවා 1.0.1යි 4යි 5යි බිඳුවක් කියලා. එහෙනම් මෙතනින් y හොයාගන්න පුළුවන් හරස් ගුණිතේ 1යි 4යි 5යි බිඳුව ගුණ කිරීම 200. එහෙමනම් මේක දශම අමතක කරලා ගුණ කරලා දශම තිබ්බොත් 28යි 29යි. මෙන්න B කුළුණේ උස. මේ උත්තරේ ගත්තද කවුරු හරි? හරි ගැටලුවක් නැහැ. මුලින්ම A ගන්න පුළුවන් එක B ගන්නත් පුළුවන්. ඒක කිසි අවුලක් නැහැ. ඔන්න එහෙමනම් B කියන කුළුණේ උස. මීටර 29යි. දැන් අපිට මේ ත්‍රිකෝණය අල්ලලා මේ කෝණයට අදාළව මේ දිග මම හිතන්නම්කො මොකක් හරි අකුරක් සිම්පල් A කියලා. මේ දිග 200යි මේ දිග ආපහු මේක A කියන්නේ සයන්න මේක බයන්න. එහෙනම් tan අංශක 4යි කලා 10යි. සබ් සම්මුඛයේ ඇවිල්ලා A බද්ධ පාදයේ ඇවිල්ලා 200යි. මට හදපු කෙනෙක් කියන්නකෝ අංශක 4යි කලා 10ට. කවුරුත් නැද්ද? ඒක හදපු කෙනෙක්. අංශක 4යි කලා 10යි tan අනුපාතය. tan අනුපාතය වෙන්නේ කොච්චරද? හරිද ඒක? නිවින්දි කියනවා 0.0.729 කියලා. එකක වෙන්න පුළුවන්ද? ඔව් ඔක්කොමලා කියන්නේ ඒක තමයි. ඔව් මේ A කියන කුළුණේ උස. මලිත කිව්වා හරි. මේ හොයාගත්තේ අපි මේකනේ. මේ වෙල A කියන කුළුණනේ. A කියන කුළුණේ උස තමයි මුලින්ම අපි හොයාගත්තේ. A කියන කුළුණේ උස. හරි. එහෙනම් ඒව උක්ත කරමු හරස් ගුණිතෙන් අපි එවමු 200 මේ පැත්තට. එහෙමනම් ඒව හොයාගන්න පුළුවන් ඔක්ක ගුණ කරොත් දශමාන්තය කරලා
අපිට එනවා 14.58ක් ආසන්න පූර්ණ සංඛ්‍යාවට ආසන්න මීටරයට ගත්තොත් එහෙමනම් ඔව් 15යි මීටර 15යි. හැබැයි A කියන්නේ මේ සිම්පල් A කියන්නේ B කියන කණුවේ උස නෙවෙයි. එහෙනම් B කණුවේ එහෙම නැත්නම් B කුළුණේ උස වෙන්නේ සම්පූර්ණ උස වෙන්නේ අපේ පොළොව මට්ටමේ ඉඳලා. මෙතනට y කියලා උසක්. ඒ කියන්නේ මීටර 29යි. අරක 15යි. ඔක්කොම එහෙමනම් 44යි. B කියන කුළුණේ උස ඇවිල්ලා මීටර 44යි. මගේ උත්තරේ හරිද බලන්නකෝ. මෙන්න B කියන කුළුණේ උස. B කියන කුළුණේ උස. මේ දිගයි දෙකම එකතු වුණාමනේ සම්පූර්ණ උසක් එන්නේ. ඒක හරි. මෙන්න පළවෙනි එක දල සටහන මෙන්න දෙවෙනි එක. කුළුණු දෙකේ උස ආසන්න මීටරයට. ඒක මීටර 29ක් උසයි B කියන කුළුණ මීටර 47ක්. ඒ කුළුණ පාමුල සිට මෙන්න ඒ කුළුණ පාමුල මෙන්න ඒ කියන කුළුණේ පාමුල මේ කියන කුළුණේ පාමුල සිට අපි අහනවා B කියන කුළුණේ මුදුන. ඒ කියන්නේ මෙන්න මේකනේ මුදුන. මේ මුදුන දිහා බලන ආරෝහණ කෝණය කොච්චරද කියලා. ඉතින් අපි දැන් දන්නවා x කියන මේ මුළු උස කියන්නේ 44යි කියලා. ඒත් එක්කම මේ දිග ඇවිල්ලා 200යි කියලා. එහෙනම් මේ කෝණයට අදාළව මේ සම්පූර්ණ දිග කියන්නේ සයන්න. මේ දිග කියන්නේ බයන්න. එහෙනම් සයන්නක් තියෙන බයන්නක් තියෙන අනුපාතයේ නැවතත් tan තමයි. එහෙනම් tan θ සමානයි සබ සම්මුඛ පාදයේ 44යි පද්ද පාදයේ ඇවිල්ලා 200යි. එහෙනම් tan θ සමානයි මේක බෙදුවොත් 2යි 0.2 දශම ස්ථාන 4කට වට යමු 4ක් දක්වා ලියමු. θ හොයන්න tan අනිත් පැත්තට යනවා. එහෙනම් 2.0 තියෙන තැනයි හොයන්න ඕන. 44 200ෙන් බෙදුවා. හරි. ඒක දශම ස්ථාන 4ක් දක්වා ලියාගෙන උත්තර කරන්න තියෙනවා. කවුරු හරි ඒ කෝණේ හොයාගන්න පුළුවන්ද බලන්න. ඔන්න ගැටලුව ලියන විදිය. පස්වෙනි ගැටලුව. ඒකත් ඔන්න සම්පූර්ණ ලකුණු 10ක් ගොඩනගා ගන්න පුළුවන් ගැටලුවක් වෙනවා. බලමු. ගොඩක් කට්ටිය කියනවා මේකට පිළිතුර 12යි අංශක කලා 25යි කියලා. 2200 නේ බලන්න ඕනේ. හරි 2200 බලනවා නම් ඕකේ 2200ම නැහැ කියලා ෂෙනාලි කියනවා. එහෙමනම් අපි බලන්න ඕනේ ආසන්න ටැන්ජන් වගුවයි බලන්න ඕනේ. අපේ සෙනු බලලා ඇති සයින් වගුවේ සමහරක් විතර. හරි කොස් වගුවේ හරි 2200 බිඳුවයි දශම 2200 2186ක් තියෙනවා. ඒක තියෙන්නේ අංශක 12 කලා 20. එතකොට තව 14ක්නේ. 14ට වඩාත්ම කිට්ටු 15. ඒ නිසා කලා 5 ගන්න එක තමයි වඩා සාධාරණ. හරිද? කලා 4 ගන්නවට වඩා කලා 5 ගන්න එකයි සාධාරණ. සෙතිනි කොහොමද දන්නේ 30 ගාණක් ආවේ? චුට්ටක් බලන්න 30 ගාණක් ආවේ කොහොමද කියලා. ඔව්. දෙමිති කියන කතාව හරි. කලා 12ට ඒ කියන්නේ මදිපාඩුව 14ක් තියෙන්නේ 12 ගන්නවද 15 ගන්නවද? වඩා කිට්ටු උත්තරේ 14ට 15. ඒ නිසා 15 ගමු. ඒ නිසා කලා 5 ගමු. කලා 4 ගත්තට වැරද්දක් දාන්නේ නැහැ ඔයගලන්ට. නමුත් හරිම උත්තරේ කලා 5. හරිද? හොඳයි. එතනින් පස්සේ අපි යමු 6 වෙනි ගැටලුවට. අවසාන ගැටලුව. අංක 6. අංක 6. හරි. ඒක තමයි වැරද්ද වෙලා තියෙන්නේ. හොඳයි. 6 වෙනි ගැටලුව බලමු ටක් ගාලා.
අංක 6. අමානි මොකෝ තාත්තේ ප්‍රශ්න තියෙයිද? අපහැදිලිතාවයක් නැතුව ඇති සුළු කරන්න කියලා කර්ම දෝෂ බල දෙන එක තමයි හැමෝටම වෙලා ඇත්තේ. සෙනෝ මොකද්ද වැරද්ද? කරවලි ගන්න පුළුවන් වුණාද උත්තරේ පළවෙනි එක? කණු දෙකක් තියෙනවා ඉස්සෙල්ලා වගේම. ඔය කියන කණු දෙකේ හරි මැද තමයි ඉන්නේ. කණු දෙක අතර පරතරයක් දීලා තියෙනවා. හරි. හරි. අපිට තියෙනවා එකිනෙකට මීටර 20ක් දුරින් පිහිටි සිරස් කණු දෙකක් අතර. හරි සිරස් කණු දෙකක් තියෙනවලු. කවුද දන්නේ විශාල හැබැයි. මේ දෙකක් අතර මීටර 20ක පරතරයකින් තමයි තියෙන්නේ. ඒ දෙකේ හරි මැද. ඒ කියන්නේ ඉතින් මේ දුරවල් දෙක සමානයි කියන්නේ මීටර 10 මීටර 10යි. එක් කණුවක මුදුනේ ආරෝහණ කෝණය අංශක 60ක්. මෙතන කෝණය අංශක 60ක්. අනිත් කණුවේ ආරෝහණ කෝණය ඇවිල්ලා අංශක 30ක්. මෙන්න මුදුන. මෙන්න මුදුන. මම මේක පළවෙනි කණුව එහෙම නැත්නම් A කියන කණුව කියලා ගන්නම්. මේක මම B කියන කණුව විදියට ගන්නම්. නිරීක්ෂකයාගේ උස නොසලකාහරි. කියන්නේ මෙයා ඇවිල්ලා ලක්ෂීය වස්තුවක්. මෙයා පොළොව මට්ටමේමයි ඉන්නේ කියන එකයි ඒකේ තේරුම. ඒ කියන්නේ මෙයාගේ ඇහැ තියෙන්නේ පොළොව මට්ටමේ. පොළොව තුල තමයි හරි පොළොව මට්ටමේ තමයි ඇහැ තියෙන්නේ. හරි. එහෙනම් කණු දෙකේ උස. ඉතින් අපි දන්නවා මේක මීටර 10යි. මැද්දේ ඉන්න හින්දා මේකත් මීටර 10යි. මේ දිග මම හිතන්නම් x කියලා මේ දිග මම හිතන්නම් y කියලා. එහෙනම් මුලින්ම ඒ කණුවේ උස ගන්නවා නම් මේකට අදාළ මේ සයන්න මේක බයන්න. සබ ඒ කියන්නේ tan වැඩිපුරම අපි භාවිතයට ගන්න අනුපාතය. එහෙනම් tan අංශක 30 සමානයි සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදයේ. සම්මුඛ පාදයේ කියන්නේ y බද්ධ පාදයේ වෙන්නේ 10යි. tan අංශක 30 කීයද ආවේ? tan අංශක 30 යගේ මට කීයද කියන්නකෝ. tan අංශක 30 යගේ tan අංශක 30ට අදාළ ත්‍රිකෝණමිතික අනුපාත අගය. පහයි 7යි 7යි 4. 5යි 7යි 7යි 4. එහෙනම් හරස් මුලෙන් 10යි මේ පැත්තට ගමු. ගුණ කිරීම 10ක් වෙනවා. එහෙමනම් y එහෙම නැත්නම් ඒ කණුවේ උස හොයා ගන්න පුළුවන්. එතකොට අපිට වට යන්න කියලා නැහැ. ඒ නිසා එහෙමම ගන්න වෙනවා. එහෙනම් 0.2ක් පස්සට පයින්නවා. එහෙමනම් මීටර කොච්චරක් උසද? ඒ කණුව ඇවිල්ලා මීටර 5.774ක්. ඔව් එකිනෙකේ උත්තරය ඇවිත් තිබ්බ මම හිතන්නේ 5.774ක්. මීටර උසයි. හරිනේ. ඒත් එක්කම B කණුවේ උස ගත්තොත් මේකට අදාළ මේක සයන්න මේක බයන්න ආපහු සබ. ඒ කියන්නේ tan ව තමයි. සම්මුඛ පාදයේ බෙදීම බද්ධ පාදේ. නම් සම්මුඛ පාදයේ ඇවිල්ලා x බද්ධ පාදයේ ඇවිල්ලා 10යි. tan අංශක 60ට අදාළ අගය කීයද? tan 60 1.732. හරස් මුලෙන් මේක මෙහෙට ගන්නම් 0.2ක් යනවා. එහෙමනම් කෙලිම ඕන මම ගුණ කළ උත්තරේ දැම්මා. මෙන්න B කණුවේ උස. B කණුවේ උස. එකක් 5.774යි අනික 17.32. වෙන කණු දෙකේ උස වෙන වෙනම ගත්තා. ඒක ගොඩක් කට්ටිය හරි. ඊළඟට මේ තව කතාවක් කියනවා රෝමාංක 2
එක් කණුවක මුදුනේ ගැට ගහන ලද කම්බියක් අනෙක් කණුවේ මුදුනේ හොඳින් ඇදෙනසේ ගැට ගසා ඇත. ගැට වලට යොදාගත් කොටස හැර ඒවා. ඒ කියන්නේ මේ මුදුනේ ඉඳලා මේ මුදුනට. මෙන්න මේ දුර කොච්චරක් වේවිද කියලා අහන්නේ. මේ මුදුනේ ඉඳලා මෙන්න මේ මුදුනට. ඉතින් අපි මෙතන ඉඳලා තිරස් රේඛාවක් ඇඳගත්තොත් මේක අංශක 90ක් හින්දා මේක තිරස් මේකත් තිරස් හින්දා මෙතනත් අංශක 90ක් වෙනවා. හරි ඔන්න බලාගන්න ඒක ගලපන විදිය. අපිට ඕනේ මෙන්න මේ දිග මේ දිග කොච්චරක් වේවිද කියලා බලන්න. මම හිතන්නකෝ මේ දිග A කියලා. මෙන්න මේ දිගයි හොයන්න ඕනේ. අපි දන්නවා මෙතන මීටර් 20ක් හින්දා හරිද? මෙතන මීටර් 20ක් හින්දා මේ දිගත් මීටර් 20යි. ඒත් එක්කම දැන් y හොයාගත්ත මේ දිග 5.774යි කියලා. මෙතන ඉඳලා මෙතනටම තියෙන දිග. ඉතින් අපි x හොයාගත්තා 17.32 කියලා. එහෙනම් අපිට පුළුවන් මේ දිග හොයාගන්න. එහෙමනේ. මේ දිග හොයාගන්න පුළුවන්. කොහොමද 17.32කින් 5.774ක් අඩු කරමු. එතකොට එහෙමනම් මේ දිගේ එවි 11යි 0.546යි. මේ දිග දන්නවා. මේ දිගත් දන්නවා. මොකක්ද ඔයගලගේ අදහස? හැබැයි අපි මේ දිග දන්නේ නැත. මොකක්ද ඔයගලගේ අදහස? සයිරු මොකද හිතන්නේ? එතනින් එහාට මොකද කරන්නේ? ඔන්න මම මේ දිග හොයාගත්තා, මේ දිගත් හොයාගත්තා. මොකද හිතන්නේ? මට ඕනේ A කියන පාදයේ දිග හොයාගන්න. ත්‍රිකෝණයේ මේ පාදයේ දිගක් දන්නවා, මේ පාදයේ දිගක් දන්නවා. හරි ක්‍රම දෙකක් තියෙනවා. සරලම විදිය තමයි දැන් හැබැයි මේ ත්‍රිකෝණය ඇතුලේ තියෙන එකම කෝණයක්වත් අපි දන්නේ නැහැ. එකම කෝණයක විශාලත්වයක්වත් අපි දන්නේ නැහැ. ඒ නිසා මොකක්වත් අනුපාතයක් දාගන්න ක්‍රමයක් නැහැ. කෝණ තුනෙන් එකක්වත් දන්නේ නැහැ. කෝණ දෙකේ සුළු කෝණ දෙකෙන් එකක්වත් දන්නේ නැහැ. ඒ නිසා ත්‍රිකෝණමිතික අනුපාත දාන්න පොඩි ගැටලුවක් තියෙනවා. කෝණයක් දන්නේ නැති හින්දා. ඒ නිසා මේක කරන්න තියෙන ලේසි විදිය තමයි කෙලින්ම පයිතගරස් දාන එක. ඇයි? මේ පාදේ දිගක් දන්නවනම් මේ පාදේ දිගක් දන්නවනම් ඉතිරි පාදේ විතරයිනේ හොයන්න ඕනේ. පයිතගරස් දාන එක තමයි සරල විදිය. සරල විදිය වුණාට සෑහෙන දුකක් විඳින්න වෙනවා. මොකද මේකේ වර්ගය ගන්න තියෙනවා. ඒකට දශමාගයක් වෙනවා. ඒකට ඒකේ වර්ග මූලය හොයන්න තියෙනවා. තව වදයක් වෙනවා. ඒ නිසා හොඳ විදියක් මම කියන්නම්. මේ පාදේ දන්න නිසා අපි මෙතන කෝණේ හොයාගමු. මෙතන මොකක් හරි අක්ෂරයක් දාලා මෙතන කෝණේ හොයාගමු. තීටා කියලා අරගෙන. එහෙනම් මේ කෝණට අදාළව මේක සයන්න මේක බයන්න. ඒ කියන්නේ tan. tan තීටා සමානයි සම්මුඛ පාදයේ වෙදීම බද්ධ පාදය. ඉස්සෙල්ලා කෝණයක් හොයාගමු. මේ දිග 11.5 4යි 6. බද්ධ පාදයේ වෙල 20යි. මේක 20ෙන් බෙදමු. එහෙමනම් AV අපිට කීයක් කියලාද? 5යි 7යි 7යි 3. බිඳුවයි දශම 5යි 7යි 3. මේනේ tan theta. එහෙනම් theta හොයන්න tan අනිත් පැත්තට යවමු tan inverse වෙනවා. එහෙනම් ප්‍රති ටැන්ජන්ට්ගේ හොයලා කියන්නකෝ බලන්න එතන කෝණේ කීයක් වෙයිද කියලා. එතනින් අපි එතන කෝණේ හොයාගනිමු. එහෙම කරලා කවුරු හරි කෝණේ හොයාගත්ත කෙනෙක් ඉන්නවද? මෙන්න මෙතන කෝණේ. මට මේක ටැන්ජන්ට් ප්‍රති ටැන්ජන්ට්ගේ හොයලා දෙන්න. 0.5යි 7යි 7යි 3. ප්‍රති ටැන්ජන්ට්ගේ මොකද හිතන්නේ? tan inverse අපි බලන්න හදන්නේ.
5774 තියෙනවලු. ඊට කලින් එතකොට එහෙමනම් බලන්න වෙනවනේ. ඊට කලින් ආසන්න අගයකට යන්න. ඊට කලින් ආසන්න අගයකට යන්න. හරි. අංශක 29යි කලා 59. ඒක ගොඩක් දුරින්ද ඉන්නේ. මීට වඩා ගොඩක් දුරින්ද ඒක වගේ තියෙන්නේ. එහෙම වුණොත් අපිට 29 කලා 60 ගන්න එක සාධාරණයි. එහෙම වුණොත් ඒක අපිට කලා 60 ගන්න එක සාධාරණයි. එහෙමද? ඒවනම් කෙලින්ම අපිට ගන්න පුළුවන්. අංශක 29 කලා 60ක් කියලා දාන්න ඕනේ නැහැ. ඒ කියන්නේ අංශක 30යි. ඉතින් 29යි කලා 60 කියන්නේ අංශක 30යි නෑනේ. බානුක 29යි කලා 60 කියන්නේ කලා 60ක් කියන්නේ අංශක එකක්නේ. ඒතකොට 29කුයි එකකුයි කියන්නේ 30යි. කෙලින්ම අංශක 30යි. කෙලින්ම එතන අංශක 30යි කියලා ගන්න පුළුවන්. එහෙමනේ. එකකද? හරිනේ. එහෙමනම් මෙතන කොහොනේ අංශක 30යි කියලා දැන් හොයාගත්ත නිසා මේ පාදි දන්නවා, බයන්න දන්නවා, කයන්න නෙවනේ. එහෙනම් අපි cos 30 දාමු. cos 30 සමානයි බක. cos 30 යගේ හොයලා කියන්න බද්ධ පාදය ඇවිල්ලා 20යි, කර්ණ පාදය ඇවිල්ලා a. cos 30 කීයද? cos 30 බලලා කියන්නේ කීයද කියලා? cos අංශක 30. cos අංශක 30 යගේ. බිංදුවයි දශම 8යි 6යි 6යි බිංදුව. ඔව්. එහෙනම් හරස්මන්ට් එකේ මෙහෙට යනවා. සමානයි 20යි. ඒ උක්ත කරමු. එවනම් 20 බෙදීම 8යි 6යි 6යි බිංදුව. ලඝු දාලා ටක් ගාලා හොයමු මම බලන්න. ඔන්න මුදුන් දෙක අතර තියෙන දුර. මුදුන් දෙක අතර තියෙන දුර. හොඳයි සයිඩ් උත්තරයක් කියනවා පොඩ්ඩක් බලමු මට පොඩ්ඩක් හිතෙනවා ඒක හරි මදි වගේ කියලා. පොඩි වැඩි කියලා සයිරු හිතෙන්නේ නැද්ද කියලා චුට්ටක් බලන්න. මම හැමතිස්සෙම කියන කතාවක් ආවට පස්සේ පිළිතුර හා එකඟ වෙන්න පුළුවන්ද බැරිද කියලා ගන්න එක නේද? ඔව් ඒක පොඩි වැඩි සයිරු. ඊට වඩා ලොකු උත්තරයක් ඇති. හොඳයි. ගොඩක් කට්ටිය හරි උත්තරේ වල තියෙනවා. පිළිතුර ඇවිල්ලා 23.09 මීටර. 30 ගණනක් එන්න විදියක් නැත. 8 දශම ගණන් 3 දශම ගණන් එන්න විදියකුත් නැත. පිළිතුර එන්න ඕනේ 23යි ගණනක්. පොඩ්ඩක් බලන්න මොකක්ද අඩුපාඩුව කියලා නැවත. කාවින්දි කිව්ව කතාව හරි. සෙතිනි හොඳයි මේ වාර නම් හරියටම උත්තරය අරගෙන තියෙනවා. ඔය ගැටලුවේ තියෙන එකම අවදානම ඔන්න ඕක. හරි ත්‍රිකෝණමිතිය ගැටලුවේ තියෙන එකම අවදානම ඔන්න ඕක. හැබැයි මතක තියාගන්න විභාග ගැටලුව එන්නේ පාඩම් 3කින්. ඔය ත්‍රිකෝණමිතිය ගැටලුව. ඒ කියන්නේ ඔය ත්‍රිකෝණමිතිය ප්‍රශ්නෙට සාමාන්‍යයෙන් වෙන් කරන්නේ ලකුණු 5ක් වගේ. උපරිමව ලකුණු 5ක් වගේ. ඉතුරු ලකුණු 5 හරි අපිට ගොඩනගෙනවා දිගංශ කියන පාඩමයි පරිමාණ රූප කියන පාඩමයි. ওই දෙකේම එකතුවකින් තමයි ඊළඟට ටිකේ. මේ ටික ත්‍රිකෝණමිතිය. හරි. ඒ නිසා ඔය පාඩම් 3ක මිශ්‍රණයකින් එන හින්දා
ඔය ගැටලුව ගොඩක්ම අමාරු වෙන්නේ නැහැ. ඒ වගේම රූප සටහන ඇඳලා දෙන එක ගොඩක් විට දැන් වෙනවා. ඉතා කලාතුරකින් තමයි රූප සටහන අපිට අඳින්නේ. එහෙම આવොත් තමයි ටිකක් අවධානම වැඩි. මොකද අපි වැරදි රූපයක් ඇඳගත්තොත් අපි ගානක් කරගෙන යනවා. වැරදි රූපයක් හැබැයි. ඒ කියන්නේ අර කෝණේ තියෙන තැන වැරදි තැනක කෝණේ ලකුණු කරගෙන. ආරෝහණ කෝණයට අවරෝහණ කෝණේ ලකුණු කරගෙන. හරි දිගංශයේ වැරදියට ලකුණු කරගෙන. එහෙම වුණොත් අන්න එතකොට අවධානමක් තියෙනවා. ඒ මොකද අපි දන්නේ නැහැ අපිට වැරදුනා කියලා. අපි ගන්න ඔහේ අපි ඇඳගත්තු රූපෙට ඔහේ කරගෙන යනවා. ඒතර උත්තරේකුත් හරියට ගන්න පුළුවන්. මොකක්ද උත්තරේකුත් එනවා අපිට හිතන උත්තරේ හරිත් වගේ කියලා. ඒ වුණාට අපි වැරදි රූපයක් කරලා තියෙනවා. අන්න ඒක තමයි ওই ගැටලුවේ තියෙන අවධානම තියෙන්නේ. හැබැයි ඉතින් ගොඩක් ළමයි ওই ප්‍රශ්නේ අතාරින හින්දා ඒ ප්‍රශ්නේ ගොඩක් අමාරු වෙන්නේ නැහැ. හරි පාස් පේපර්ස් වල ගණන් ටික බලාගෙන යන්න. එතකොට ඔයගලන්ට තේරෙනවා. මම ඔයගලන්ට එව්වා මේ මාස් ඉන්ස්ටිටියුට් එකේදී කුලක සම්භාවිතාවත් ඒත් එක්කම එහි අවසානයේ තියෙනවා පයිතගොරස් සහ ත්‍රිකෝණමිතිය ගැටලු ටික. අපේ ඊළඟ දවසේ කතාවේදී අපි යන්නේ ටියුට් එකේ වැඩි ටික පටන් ගමු කරන්න. කුලක ගණන් ටික පොඩ්ඩක් බලාගෙන යන්න. ඒත් එක්කම අන්තිමටම තියෙනවා පයිතගොරස්ගේ ගණන් ටිකකුත් ත්‍රිකෝණමිතිය ගණන් ටිකකුත්. අන්න ඒ ටික බලන්න අන්තිමට. හරි ලබන සතියේ අපේ පාඩම ඒකේ තියෙන ගණන් ටික සාකච්ඡා කරන්නේ. ඒ නිසා ඒක සූදානම් කරලා තියන්න පුළුවන් උපරිම ප්‍රමාණය ඒක හදන්න. ඒත් එක්කම කට්ටියට බලාපොරොත්තු වෙනවා ජනවාරි මාසේ 4 වෙනිදා පේපර් එකක් එවන්න. ඒක ජනවාරි මාසේ හවස් වරුවේ මම පේපර් එක ආයතන වලින් තියන්නම්. ඕගොල්ලෝ ඒක අරගෙන කවද්ද කළ දෙන්න පුළුවන් 5 වෙනිදා හවස් වරුවේ. 5 වෙනි අඟහරුවාදා හවස් වරුව වෙනකොට ආයතනයට ගෙනල්ලා බාර දෙන්න. පළවෙනි කොටසත් දෙවෙනි කොටසත්. ඒ කියන්නේ පැය 5ක් හරියට වාඩි කරලා හරියට වාඩි වෙලා පැය 2 පේපර් එකයි පැය 3 පේපර් එකයි පැය 5ක් ලියලා පිළිතුරු සම්පූර්ණ කරලා පිළිවෙලකට නම ඔක්කොම ලියලා සම්පූර්ණ කරලා ඊළඟ දවසේ හවස බාර දෙන්න. ඒකේ පිළිතුරු මම බලලා ලකුණු ලබා දීම කරන්න. හොඳයිද එහෙම? 4 වෙනිදා තමයි මම හිතුවේ පළවෙනි පේපර් එක දෙන්න. මොකද අත්‍ය ඔන්න මම සති දෙකක් තියලා කිව්වේ. විතර සූදානම් වෙන්නේ කාලය ඇති. එහෙම කරමුද? 4 වෙනිදා හවස මම පේපර් එක තියන්නම්. 12න් පස්සේ ඔව් දෙකට විතර ඕගලන්ට පුළුවන් ඒ කාල සීමාව තුල ඇවිල්ලා ගන්න. ඕගොල්ලෝ ඒක නැවත බාර දෙන්න ඕනේ අඟහරුවාදා 2:05 අතර ඇවිල්ලා. ඒකේ ඕගලන්ට ලකුණු ලබා දීම මම කරන්නම් බලලා දවස් 4-5ක් ඇතුළත. හරි බලාපොරොත්තු වෙන්නේ 4 වෙනිදා මුලින්ම දෙන්න. ඔව් කුලනි සියල්ල දැන් ඉතින් ආපහු 10 වසරේ ටික විතරක් දාලවත් 11 වසරේ ටික විතරක් දාලවත් පේපර්ස් දෙන එකේ තේරුමක් නැත. සම්පූර්ණ පැය 5 පේපර් එක. හැබැයි ඉතින් Tamanට අවංක වෙලා හරි කාටවත් ඉතින් ඔයගොල්ලෝ දන්නව කරන්න ඕනේ කොයි විදිහටද කියලා. හරියට වැඩ ටික බලන්න. පේපර් එක ගන්න කලින් වැඩ ටික ඔක්කොම ටික බලලා එහෙම නැතෝ ඉතින් මම ආපහු සැරයක් ඔන්ලයින් පන්තියක් අරගෙන ඔයගොල්ලෝ කරන විදිහ මම බලාගෙන ඉන්න එකේ තේරුමක් නැහැ. ඉතින් ඒක අවශ්‍ය නැහැ. හරි ඔයගොල්ලෝ බබාලා නෙවෙයි ඔයගොල්ලන්ට තේරෙන්න ඕනේ මේක එහෙම නැතුව තනිව කරන්න. හරි පැය දෙකක් හරියට පිළිවෙලට ගන්න. අනිත් එකට පැය 3ක් පිළිවෙලට ගන්න. හරි එක දිගට පැය 5ක් ගන්න අමාරු නම් පැය දෙකක් වෙනම කරලා පැයක් හෝ පැය දෙකක් ඉන්ටර්වල් එකක් අරගෙන ඊළඟට පැය 3 පේපර් එක කරන්න. කරලා හරියට අමුණලා හරි අදාළ උත්තර පත්‍ර ටික ගෙනල්ලා දෙන්න. ඒක එතකොට මම බාර දෙන්නම් අඟහරුවාදා ඔයගොල්ලෝ බාර දුන්නොත් මට සෙන්සුරාදා හෝ ඉරිදා වෙද්දී ඔයගොල්ලන්ට ලකුණු ටික දෙන්න පුළුවන්. ඒකේ සාකච්ඡාව අපි ඊට පස්සේ කරමු. හරිද? ලබන මාසය තුළ ওই වැඩ පිළිවෙල අපි කරගෙන යමු. මාසෙට කොහොම හරි තව ඒ මුල ඒත් එකම තව දවස් 14කට විතර පස්සේ තව පේපර් එකකුත් කොහොමද තව සති 8ක් නේ තියෙන්නේ. ඒ සති 8ේදී කරන්න. හරි එතනින් පස්සේ දිගටම ඒ කියන්නේ දැන් අදින් පස්සේ දිගටම අපි ප්‍රශ්න පත්‍ර ටික තමයි සාකච්ඡා කරන්නේ. මම ඔයගොල්ලන්ට දුන්න කුලක සම්භාවිතාවත් ත්‍රිකෝණමිතිය ඒත් එකම පයිතගොරස් ඒ ඔක්කොම පසුගිය ප්‍රශ්න පත්‍ර පේපර්ස්. ඒ ටික තමයි මෙතනින් එහාට දිගටම මම සාකච්ඡා කරන්න පටන් ගන්න. හරි පේපර් ක්ලාස් එකේ තව දවස් දෙකක් තියෙනවා. අංක 34 සහ අංක 35. හරි එතන ඉඳලා ලබන මාසයේ පුරාවටම ප්‍රශ්න පත්‍ර ටික තමයි සාකච්ඡා කරන්නේ. ඔයගොල්ලෝ ගෙදරදී කරන පැය 5 සෙට් මම එහෙමුණොත් උපරිම උත්සාහයක් දරන්නම් 4ක් ඔයගලන්ට කරවලා දෙන්න. පෙබරවාරි වලවත් පන්ති පටන් ගන්න පුළුවන් වුණොත් පන්තිය තුල ලියවන්න පුළුවන්. එහෙම බැරි වුණොත් ගෙදරින් ඉඳලා හරි
ඕගලන්ට ලියන්න මම කොහොම හරි සෙට් එක හදලා දෙන්න. මොකද මට ඒක සාකච්ඡා විතරක් ගන්න එක මම හිතනවා මදි කියලා. මොකද ඕගලන්ගේ ඇගීමක් ඕගලන්ට වෙන්නේ නැති හින්දා. ඒ නිසා තනිව කරන්න. හරි. ගෙදර සපෝට් එක ගන්න නැතුව අයියලා අපලාගේ සපෝට් එක ගන්න නැතුව තනිව කරලා තමා පිළිබඳව තමා සොයන් ඇගීමක් ගන්න. ඒක හොඳයි නේද? ඒක එහෙම කරොත් එහෙම නැත්නම් ඉතින් මට පේපරේ බලලා දෙන්න ඕනේ නෑ. මටත් ලේසි. ඔයගලන්ගේ සාකච්ඡා විතරක් මට ඕන නම් කරන්නත් පුළුවන්. පේපර් එක දෙන්නම්. එතනින් පස්සේ ඔයගොල්ලෝ කරන්න. ඊට පස්සේ මම හරි වැරදි ටික බලාගෙන යමු. මොකද්ද හොඳ විදිය? මම බලලා දෙන්නද? එහෙම නැත්නම් හරි වැරදි සාකච්ඡා කරලා එතනින් ඉවර කරන්න. මට පහසු නම් හැබැයි දෙවෙනි විදිය. බලලා දෙන එක හරි අමාරු වැඩ. හරි මම බලන එක නැතුව ඉන්නව නම් මම ගොඩක් කැමතියි. ඒත් ඉතින් ඔයගොල්ලන්ට එතකොට ඇගීමක් වෙන්නේ නැත. ඒ නිසා අමාරුවෙන් හරි මම ඒක බලලා දෙන්නම්. ඒ නිසා පළවෙනි එක්සෑම් එක 4 වෙනිදා දෙන්න. ඊළඟ එක්සෑම් එක මාසේ මැද දෙන්න. ආපහු පෙබරවාරි වලත් ඒ වගේම එක්සෑම් දෙකක් දෙන්න. ඒ යන අතරතුරේ වෙනම පේපර්ස් ටිකකුත් අපි සාකච්ඡා කරගෙන යමු. හරිද? තව සති 8යි ඉන්න මොනවද තියෙන්නේ මේ මාසේ තව ඊළඟ සතියෙන් ඉවරයි. එතනින් පස්සේ සති 8යි අපිට තියෙන්නේ. ගොඩක් විට ස්කෝලවල වලත් දැන් විභාග තියෙනවා කියලා සමහර කට්ටිය කිව්වා. සමහර කට්ටියගේ විභාග තිබිලා තියෙනවා. රාජකීය විද්‍යාලය කට්ටිය කරලා තියෙන විභාගේ. හරි. ඔන්ලයින් එක්සෑම් එකක් හරි මොකක් හරි අනිත් ස්කෝලවලත් විභාග තියෙනවා. මාළිති ඔයගලගේ ස්කෝලෙත් මම හිතන්නේ ඇති. හරි. ඔයගලගේ ස්කෝලේ පේපර් එක තියන්නේ නැති මේ විද්‍යාල විද්‍යාලේ නිවින්දි කොහොමද තත්ත්වේ ස්කෝල් පේපර් එකක් තිබ්බද කොහොමද? මහානාම විද්‍යාලයේ ඉසිපතන විද්‍යාලයේ මොකෝ තත්ත්වේ? තාම නෑ. ගොඩක් විට ජනවාරි මාසේ මොකක් හරි වැඩසටහනක් ඒගොල්ලෝ ලෑස්ති කරાવી. නැත්නම් ඉතින් මාර්තු පළවෙනිදා ගිහලා මොනවද ඔයගොල්ලෝ කරන්නේ? මම මේ කල්පනා කරන්නේ හැමතිස්සෙම ඔයගොල්ලෝ ගණන් නෙවෙයි. ඔයගොල්ලෝ අනිත් විෂයන් වලට ඉතින් මොනවා කරයිද? හරි වැඩ පිළිවෙලක් ඔයගොල්ලෝ ගිහිල්ලා නැහැ මේ අවුරුද්ද පුරාවට. ඒතකොට විභාගෙට ගිහලා ඔයගොල්ලෝ එකපාරටම අතරමං වෙයිද? ඒ නිසා පුළුවන් තරම් සූදානම් වෙන්න ප්‍රශ්න පත්‍ර ටිකක් අරගෙන මම මේ කියන්නේ ගණන් විතරක් නෙවෙයි ගණන් ඔයගොල්ලෝ ප්‍රශ්න පත්‍ර දැකලා තියෙන ඕන තරම් දැන්. හරි. අනිත් විෂයන් අටේ. හරි. බුද්ධ ධර්මයේ ලේසියෙන් බලන්න දෙයක් නැහැ නේ කියලා හිත ඉන්නේ නැතුව ඒවත් කරන්න. ඒවත් කරමින් ඉන්න දැන් කොච්චර කරත් අර තියෙන රටාව ඒ සම්පූර්ණයෙන්ම ඔයගලගෙන් ගිලිහිලා තියෙනවා. හරි. ඒ වගේම මේ මානසිකත්වයකුත් නැහැ. විභාග මානසිකත්වයකුත් ඔයගොල්ලෝ ගාව නැහැ දැන්. හරි. ඒ නිසායි ගැටලුව තියෙන්නේ. එතකොට මේ වෙලාවට ගිහිල්ලා එතනට පොඩ්ඩක් සූදානම් වෙන්න වෙලා යාවි. ඒ නිසා පුළුවන් තරම් මේ දවස් ටිකේ විභාග කරන එක වැදගත්. හරි ලකුණු එන්නේ 40ද 50ද කියන එක නෙවෙයි වැදගත්. ඕගොල්ලෝ මේ මානසිකත්වය හදාගන්න ඕන. මම දැන් විභාගයක් ලියන්න යනවා නේද කියන්නේ. ඒක දැන් ඔයගලන්ගෙන් ගිලිහිලා තියෙන්නේ. ඒ මොකද ටර්ම් 3ේම ඔයගොල්ලෝ එක්සෑම් එකක් හරියට ලිව්වේ නැහැ. හරි පැය 5 එක්සෑම් එකක් ලිව්වේ නැහැ. එතකොට මේ මානසික මට්ටමක් නෑ විභාගයක් කරන්න සුදුසු මානසික මට්ටමක් නෙවෙයි තියෙන්නේ. ඔහේ යන්නන් වාලේ යන සෙල්ලමක් තමයි කරන්නේ ඔයගොල්ලෝ. ඒ නිසා පුළුවන් තරම් අනිත් විෂයන් වල හරි විශේෂයෙන් විද්‍යාවට ලොකු බරක් දීලා වැඩ කරගන්න. හරි කොච්චර සිලබස් එක කරගෙන ගියත් ඔයගොල්ලෝ ප්‍රශ්න පත්‍ර කරන්නේ නැත්නම් ඕගලන්ට ඇගීමක් එහෙම නැත්නම් ඕගලන්ට අවබෝධයක් නැහැ පේපර් එක කොයි ආකාරයෙන් හැදෙවිද කියලා. ඒක අනිවාර්යෙන්ම ඔයගොල්ලෝම කල්පනා කරලා බලන්න. ඔයගොල්ලෝ විෂයන් 9න් ප්‍රධානම වැඩ 6න් ඔයගොල්ලෝ වැඩිපුරම පේපර්ස් කරලා ඇත්තේ මොකේද? ප්‍රශ්න වලට උත්තර ලියලා තියෙන්නේ මොන විෂයේද? මම හිතනවා ගොඩක් විට ගණන් විෂය තමයි. හරි. අනිත් ප්‍රධාන වැඩ පහේදී එච්චර දුරට කරලා තියෙනවා. ඒ ටික දැන් මදි නේද? ඒ ටික තව ටිකක් කරගත්තොත් හොඳයි නේද? කල්පනා කරලා බලන්න. කොච්චර කරත් ප්‍රශ්න වලට පිළිතුරු සපයන්න තමයි ඕගොල්ලෝ කරපු විෂය දැනුම එහෙම නැත්නම් විෂය නිර්දේශය ඔයගලන්ට ඔළුවට ගිහිල්ලාද නැද්ද කියලා බලා ගන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා මේ ඊළඟ සති 8 ප්ලෑන් කරගන්න. ඒ සති 8ෙනුත් පළවෙනි සති 6 පුළුවන් උපරිම මහන්සිය දරන්න. අවසාන සති දෙක පොඩ්ඩක් හිතලා. ඒ කියන්නේ අන්තිම සති දෙක පොඩ්ඩක් පැත්තකින් තියලා ජනවාරි සති 4ත් පෙබරවාරි පළවෙනි සති දෙකෙත් පුළුවන් තරම් උත්සාහ කරන්න අර ප්‍රධානම විෂයන් 6 ටික පේපර්ස්ම කරලා හරි කොච්චරක් දුරට එකතු කරගත්ත දැනුම හරියට පාවිච්චි කරගන්න පුළුවන්ද බැරිද කියලා හදාගන්න. ඒක ඔයගලන්ට වැදගත් වෙයි. හරි. එහෙම වුණොත් 4 වෙනිදා ඔන්න මම මුලින්ම කියන්නම්. 4 වෙනිදා මම පේපර් එක දෙන්නම්. එතකම් එතනින් පස්සේ අනාදරතුරේ අපි වෙනම පේපර් සාකච්ඡා කරන එක කොහොමත් කරනවා. ඔයගොල්ලෝ ගෙදරදී හරියට පැය 5ක් තියලා ලියන වැඩේ අපි ඒ විදිහට කරමු. මාසෙට 2 ගානේ මම එක්සෑම් 4ක් තියන්නම්.
පුළුවන් වුණොත් අන්තිම එක්සෑම් දෙක පන්තියේදී ලියන්න පුළුවන් වෙයි කියලා හිතමු. ජනවාරි වල නම් බැරි වෙයි මේ යන විදියට. පෙබ්‍රුවාරි වලදී හරි කරගන්න පුළුවන් වුණොත් අවසාන එක්සෑම් එක හරි පන්තියේදී කරන්න. හරිද? ඒ විදිහට අපි එහෙනම් වැඩ ටික කරමු ප්ලෑන් කරලා ඊළඟ දවසේ අර මං කිව්ව කුලක සම්භාවිතාවත් පයිතගරස් ඒත් එක්කම ත්‍රිකෝණමිතිය ගණන් ටික සාකච්ඡා කරන්න සූදානම් කරලා තියෙනවා. සෙන්සුරාදා සිකුරාදා දවසේ අංක 34 පේපර් එක කතා කරමු. සහ 35 තව එක පේපර්ස් දෙකක් තියෙනවා පේපර් ටාස්ක් එක කරන්න. ඒ දෙක ඊළඟ සති දෙකේදී ඊළඟ දවස් දෙකේදී මම හිතුවේ 34 සහ 35 පේපර්ස් දෙක සාකච්ඡා කරන්න ඕගොල්ලොත් එක්ක. එකක් සිකුරාදා අනික බොහෝ විට සවුන්ඩ්. මම සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. හරිද? හරි. එහෙනම් වැඩි අතර මම නතර කරන්නම්. හරි. එපා වුණත් සෙතෙලි කරන්න වෙනවා ඉතින්. මොනා කරන්නද? කොහොම වුණත් කරන්න වෙනවා ඉතින්. හරි. එහෙනම් වැඩි අතර නතර කරන්නම්. හරි එහෙනම් සුබ රාත්‍රියක් ඔක්කොමලට කරුණාකර කට්ටිය වැඩ කරමු. හරි තව චුට්ට දවසයි තියෙන්නේ. මගේ කරදරේ තව චුට්ට දවසයි තියෙන්නේ. එතනින් පස්සේ ඉවරයි. හරි එහෙනම් අයිබෝන් ඔක්කොමලට බුසරණයක් ඔක්කොමලට.